නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය දෙමුවාන ශාන්තිනිකේතනාරාමාධිකාරී අවසරයි පන්නිල රතනසාර ස්වාමීන් වහන්සේ, පන්නිල බුදුගල්ලෙන චන්ද්‍රාරාමාධිකාරී අවසරයි දිගන්දල සුමනසාර ස්වාමීන් වහන්සේ වරප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට ඊටාම වටින කුසල කර්මයක් සිද්ධ කරගත්ත මොහොතක්. ආවාස පූජාව කියලා කියන්නේ සුවිශේෂ පූජාවක්. ඒ සුවිශේෂ පූජාවට මේ හැම කෙනෙක්ම සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ ආවාස පූජාව අද දවසේදී විශේෂයි. හේතු ආවාස දෙකක් පූජා කරනවා. ඉතින් එකිනෙකාට අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ආවාස දෙකම නැත්නම් එක ආවාසයයිනේ පූජා කරන්නේ. ඉතින් අපි ඒ අනික් ආවාසයේ පූජා කළ ඒ සියලු පිනුත් අපි අනුමෝදන් වෙනවා කියලා කෙනෙකුට අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ආවාසයක් කියනකොට භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැනක්. ඉතින් ආවාස පූජාව ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී. විශේෂයෙන් අපිට මේ පිළිබඳව දැක්වෙනවා චුල්ලවග්ගපාළියේදී සේනාසන ඛණ්ඩකයේදී ආවාස පූජාව පිළිබඳව. ඉස්සරම භික්ෂුන් වහන්සේලා වැඩ සිටියේ සංචාරක ජීවිතයක් තුළ. උන්වහන්සේලාට වැඩ ඉන්නට කියලා විශේෂ තැනක් තිබුණේ නැහැ. නිශ්චිත එක තැනකට විතරක් සීමා වුණ ස්වභාවයක් තිබුණේ නැහැ. අද අපේ රටේ තියෙන තත්ත්වය සහ පිටරටියන් විසින් සකස් කරපු නීති රීති නිසා අද අපිට සේනාසනාධිපති විහාරාධිපති කියලා කියන්නට උනාට එදා එහෙම තත්ත්වයන් මේ ශාසනය තුල තිබ්බේ නැහැ. සංඝ ස්ථවිරයන් වහන්සේලා වැඩ හිටියා. නමුත් කොහෙටවත් කොතනකටවත් අධිපතීන් හිටියේ නැහැ. භික්ෂුන් වහන්සේලා බොහොම සංචාරක ජීවිතයක් ගත කළේ. පක්ඛේ සකුණාවිය කියලා කියනවා මේ හරියට කුරුල්ලෝ වගේ. හරි නිදහස්. ඒ පැවැත්ම හරි නිදහස්. පියාපත් බර විතරයි අරගෙන යන්නට තියෙන්නේ. යේන යේනවා ඩේති සපත්ත භාරමේව ඩේති කියනවා. යම් යම් තැනක අරගෙන යනවා නම් පියාපත් බර විතරයි අරගෙන යන්නට තියෙන කුරුල්ලෙක් යනකොට වෙන මොනවත් නැහැනේ. ඒ වගේ පැවිද්දෙක් යනකොට මහා ලොකු ගොඩක් දේවල් අරගෙන යන්න තිබුණේ නැහැ. පාත්‍ර සිවුරු විතරයි අරගෙන යන්නට තිබුණේ. සේනාසනයක සේනාසන භාණ්ඩ කොතෙක් තිබුණත් ඒව ලොරිවර පටවගෙන වගේ යන සිරිතක් එදා කාලේ තිබුණෙත් නැහැ. මම හිතන්නේ අදත් සමස්තයක් ලෙස නිවරදිව සුප්‍රතිපන්න භික්ෂුන් වහන්සේලාටත් නැහැ. ඉතින් ඒ විදිහට එදා භික්ෂුන් වහන්සේලා බොහොම සංචාරක ජීවිතයක් ගත කළා. තනින් තැනට වැඩම කළා. අද යනකොට කොහේ හරි කැලේකදී රැ වුණොත් අද එතන නතර වුණා. ගහක් මුලක හෝ ඒ සුදුසු ස්ථානයක් බලලා එතන නතර වෙනවා. ඉතින් දවසක් මේ විදිහට කාලය ගත වෙනකොට බරණැස් නුවර සිටුතුමා උදෑසනම යම්කිසි කටයුත්තක් සඳහා උයනට පිටත් වෙලා ගියා. ඔය යනකොට මේ සිටුතුමාට උදේ පාන්දර බොහොම අපූර්ව දර්ශනයක් දකින්න ලැබුණා. ඒ තමයි ඊටාම සංයත පිරිසක්, ඉන්ද්‍රිය සංවර පිරිසක් පාරේ ගමන් කරනවා. සිටුතුමා ටිකක් විමසලා බැලුවා මේ අය කොහෙටද යන්නේ, කොහේ ඉඳලාද එන්නේ, මේ අය කවුද කියලා ටිකක් හොයලා බැලුවා. බලනකොට සිටුතුමාට දකින්න ලැබුණා, දැනගන්නට ලැබුණා ඉන්න කියලා එක තැනක් ඇත්තේ නැහැ. පිදුරු ගොඩවල් වල, සොහොන් වල, රුක් මුල් වල, වන ලැහැබ් වල ඉඳලා මේ පිරිස එළියට බහැලා එනවා. සිටුතුමාට හිතුණා මේ වගේ සංවර සංයුක්ත පිරිසකට තැනක් මට පූජා කරන්නට පුළුවන් නම් ඒක ඊටාම වටිනව නේද කියලා. සිටුතුමා ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට වැඳලා ආරාධනා කළා, ස්වාමීනි මම කැමතියි ඔබ වහන්සේලාට වැඩ ඉන්න හොඳ තැනක් සකස් කරලා පූජා කරන්නට කියලා. ඉතින් එකපාරම භික්ෂුන් වහන්සේලා හා කිව්වේ නැහැ. ශාස්ත්‍රෝ ගෞරවය නිසාම කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට තාම අනුදැනව දාරලා නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් විමසා බලලා කියන්නම් කියලා.
ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත වෙලාවෙන් පස්සේ මේ පිළිබඳව දැන්නවා. දැන්වහම බුදුරජාණන් වහන්සේ එය අනුදෙන වදාරනවා. අනුජානාමි භික්ඛවේ පංචලේනානි. මහණෙනි රක්ෂස්ථාන නැතිනම් වාසය කරන්නට තැන් පිළිගන්නට අනුදෙන වදාරනවා. තැන් පහක් අනුදෙන වදාරනවා. මොනවද තැන් පහ? විහාරං. විහාරය. ඒ කියන්නේ සකස් කරපු විහාරයක් අනුදෙන වදාරනවා පිළිගන්නට කියලා. අඩ්ඩ යෝගං. අඩ්ඩ යෝග කියලා කියන අර ගුරුළු පියාපත් වගේ තියෙන සෙවෙනික ආහාර මේ වාසස්ථාන. ඒ කියන්නේ දැන් අර ගුරුලෙක් පියාපත් විහිදවගත් වගේ කුරුළු පියාටු වගේ අර ලොකුවට පේන විදිහට සකස් කරපු ආවාසයක් උනත් පිළිගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පාසාදං. ප්‍රාසාද. ඒ කියන්නේ අපි කියන්නේ ලෝවා මහා ප්‍රාසාදය කියලා කියන්නේ මහල් විදිහට සකස් කරපු දේවල්. හම්මියං. හම්මිය කියලා කියනවා සඳලු තල සහිත දේවල්. ඒ කියන්නේ අර එළියට කොටසක් පන්නලා සඳලු තල විදිහට සකස් කරපු දේවල්. ඒ වගේම ගුහා ගල්ලෙන් ආදී සකස් කරපු ගුහාවන් පිළිගන්නට කියලා මෙන්න මේ පංච ස්ථානයන් වික්ෂුන් වහන්සේලාට පිළිගන්නට අනුදැන වදාරන බුදුරජාණන් වහන්සේ. ඉතින් බර්ණස් නුවර සිටුතුමා වික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය උදෙසා දානෙකුත් ලෑස්ති කරලා මහ විශාල ආවාස ප්‍රමාණයකුත් සකස් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරවලා අර සියලු පූජාවන් වික්ෂුන් වහන්සේලා සඳහා පූජා කරනවා. මේ තමයි බුද්ධ ශාසනයේ සිදු වුණ පළවෙනිම ආවාස පූජාව. ඒ වෙනකන් ආවාස පූජාවක් තිබුණේ නැහැ. මේ තමයි අපේ බෞද්ධ පින්නතුන්ට ආවාස පූජාවට ඉඩකඩ සැලසුණ මොහොත එදා. එදා පටන් අද දක්වාම මේ වෙනකම්ම අපේ බෞද්ධයෝ සදැහැති පින්නතුන් ආවාස පූජාව ආවාසයන් සකස් කළා මහා සංඝරත්නය සඳහා පූජා කරනවා. ඒ සෑම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කොහොමද පූජා කරන්න කියලා සිටුතුමා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පැමිණි නොපැමිණි සිව් දිසාවැසි මහා සංඝරත්නයට මේක පූජා කරන්න කියලා. අන්නේ ආගත අනාගත චාතුද්දිස මහා සංඝරත්නය සඳහා තමයි එදා ඉඳලා අද දක්වාම අපේ බෞද්ධයෝ පූජා කරන සෑම ගොඩනැගිල්ලක්ම පූජා කරන්නේ. පරණ ලිපි කියවල බලනකොට ඒ පූජා කරපු විහාරාරාම ආශ්‍රිතව තියෙන ලිපි කියවල බලනකොට අගත අනගත චතුදිස සගස දිනේ කියලා අපිට වාක්‍ය දකින්න පුළුවන්. පැමිණි නොපැමිණි සිව් දිසා වැසි මහා සංඝරත්නය උදෙසා දෙන ලදී. මේ වාක්‍ය ගොඩක් තැන්වල අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඔවුන් ශාසනය පිළිබඳව මහා විශාල හැඟීමකින් කටයුතු කළා, මහා පූජාවන් සිදු කළා. ඒ ආවාස පූජාව කියලා කියන්නේ මහා විශේෂ පූජාවක්. ඒ මහා විශේෂ පූජාවක් කියලා කියන්නේ ඇයි ආවාස පූජාව? ආවාසයක් කියලා කියන්නේ සකලස් කෙනෙකුට කෙලෙස් සහිතව ඉන්න පූජා කරන තැනක් නෙමෙයි. හිතක් නිකලස් කරගන්නට පූජා කරන තැනක්. හිතක් නිකලස් කරගන්නට හිතක් නිකලස් කරගත්ත උත්තමයන් සඳහා යම්කිසි පූජාවක් කරනවා නම් එය මහත්ඵල මහත් ආනිසංසදායක දෙයක්. ඒ කුසලයේ ඊටාම බල සම්පන්නයි. ඒ කුසලයේ ඊටාම වටිනාකමකින් යුක්ත කුසලයක්. ඒ ආවාස පූජාව එකයි බල සම්පන්න දෙයක් බවට පත් වෙන්නේ. සියලු පූජාවන් අභිභවා සිටින්නට පුළුවන්. ධර්ම දානය හැරුණකොට අනික් මේ දාන අනිකුත් දේවල් ඒ කියන්නේ ආහාර පාන වස්ත්‍ර යාන පහන් මේ ඕනෑම දෙයක් කුසලය අභිභවා සිටින්නට පුළුවන් කුසලයක් තමයි ආවාස පූජාව කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ සියලුම දේවල් වලින් පූජා කරලා යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ සෑම දෙයක්ම ආවාස පූජාව තුලින් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආවාස පූජාව විශේෂයි. අපිට දකින්න පුළුවන් ත්‍රිපිටකයේ අපදාන පාළිය. අපදාන පාළිය කියලා කියන්නේ මේක තේර අපදාන සහ තේරි අපදාන කියලා කොටස් දෙකක් තියෙනවා. අපදාන පාළියේහි දැක්වෙන්නේ රහත් තෙරණින් වහන්සේලා රහත් තෙරුන් වහන්සේලා උතුම් වූ අරහත්ත්වයේ ලබා ගන්නට හේතු වුණ කුසලයේ පිළිබඳව සසරේ කළ පින්කම් පිළිබඳව කරන ප්‍රකාශන තියෙනවා. සතුටු වාක්‍ය විදිහට කරන ප්‍රකාශන. ඒ ගොඩක් තැන්වලදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට කරපු ආවාස පූජාවන් පිළිබඳව කුටි සකස් කරලා කරපු පූජාවන් පිළිබඳව අපිට දකින්නට පුළුවන් තැන් ගොඩක් තියෙනවා.
සසරේ බොහෝ කාලයක් ඒ හේතුව නිසා දුගතීන් වල උපදින්න නැතුව සුගතීන් වලම ඉපදුනා. ඒ වගේම මේ ජීවිතයේදීත් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වුණා කියලා සඳහන් කරනවා බොහෝ රහත් තෙරුන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා. ඒ වගේම එක විශේෂ කතාවක් තියෙනවා. ඒ තෙරුන් වහන්සේ නමක් බොහොම කැලේක වැඩ ඉන්නේ. ඊටාම දුර කැලේක වැඩ ඉන්න මේ තෙරුන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා එනකොට නැවත හවස් වෙනවා. ඉතින් බොහොම විවේකීව වැඩ ඉන්න මේ තෙරුන් වහන්සේ ඉන්න කැලේට දවසක් දඩේමේ යනවා එක වැද්දෙක්. දඩේමේ යනකොට දකිනවා මේ හාමුදුරු කෙනෙක් වැඩ ඉන්නවා ගහක් මුලකට වෙලා. ඉතින් වැද්දා කල්පනා කරනවා මේ ඒකාන්තයෙන් උත්තරීතර සිත් ඇති කෙනෙක්. මෙච්චර දුර බැහැර කැලේකට ඇවිල්ලා නැත්තම් නිකන් ඉන්නේ නැහැ කෙනෙක්. මෙච්චර දුර බැහැර කැලේකට ඇවිල්ලා. ඒකට කියනවා මනුස්ස රාහසෙය කාණ කියලා කියන. කියන්නේ මිනිස්සුන්ට මේ ඇවිල්ලා හැංගිලා ඉන්න පුළුවන්කම තියෙන පැත්තක්. මිනිස්සුන්ට ඇවිල්ලා හැංගිලා ඉන්න පුළුවන්කම තියෙන පැත්තක්. මිනිස්සුන්ගේ ඇඟේ හැප්පිලා ඉන්න හුලම් පොදක්වත් එන්නේ නැති පැති තියෙනවා වනාන්තරවල. ඉතින් මෙච්චර කැලේකට ඇවිල්ලා නිකන් කෙනෙක් මේ විදිහේ පැවැත්මක් අරගෙන යන්නේ නෑ. ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ සිත් ඇති කෙනෙක්. ඉතින් මට පුළුවන් නම් මේ කෙනාට මෙතන මොකක් හරි හදලා පූජා කරන්නට කියලා ඒ කැලෙම්ම දවදඬු ටිකක් හොයාගෙන දවදඬු ටිකක් ගහලා කැලෙම්ම හොයාගත්ත සෙවිලි කරන්නට දෙයක් අරගෙන සෙවිලි කරලා පුංචි ආවාසයක් හදලා පූජා කරනවා. මේ මහා ලොකු දෙයක් නෙමෙයි. අන්න ඒ කුසලයේ නිසා බොහෝ කාලයක් ඔහු සසරේ දුගතියක උපදින්න නැතුව එක දිගටම සුගතීන් වලම ඉපදුනා කියලා දක්වනවා. ඒ විමාන වස්තු වල දැක්වෙනවා මේ ආවාස පූජා කතා ගොඩක්. ඒ කියන්නේ වේමානික දෙවිවරු විමානවල ඉන්න දෙවිවරු ළඟට ගිහිල්ලා මොගලන් තෙරුන් වහන්සේ විමසනකොට වුන් කරපු පින්කම් මොනවද කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඔවුන් කරපු සසරේ කරපු පින්කම් පිළිබඳව. ආවාස පූජාව නිසා වුන් ලැබපු ආශ්චර්යය පිළිබඳව ඔවුන් විස්තර කරලා තියෙනවා. උපස්සදායක ආදී කතා බලනකොට ඔබට ඒ පිළිබඳව හොයාගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මහා ආනිසංසදායක දෙයක් තමයි ආවාස පූජාව කියලා කියන්නේ. ඒ තුලින් ඔබට පුළුවන්කම තියනවා පින්නතුනේ හැමදාම ඔබට ඒ පින වර්ධනය කරගන්නට ඒ කුසලය දිනෙන් දින දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඔගොල්ලෝ සෑහෙන මහන්සියක් අරගෙන ඔය දෙපිරිසම මේ විදිහේ ආවාසයක් පූජා කරන්නේ. විශාල මුදලක් ඒ සඳහා වියදම් කරලා විශාල මහන්සියක් අරගෙන ඒ කුසලයේ සිද්ධ කරන්නේ. හිතන්න එපා මෙතනින් මේ පින්කම ඉවරයි කියලා. ඔගොල්ලන්ට විවේකීව මේ පින්කම ගැන දැන් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. කුසලයක් මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ ඒක පිළිබඳව අපිට තියෙන අවබෝධය පදනම් කරගෙන. අපි මේ පිළිබඳව පවත්වන චේතනාව පදනම් කරගෙන. අපි නිකම්ම සකස් කරලා ඒ ගැන ආයේ හිතන්නේවත් නැතුව හිටිය කියලා ඒ පින ඒ විදිහට අපිට දියුණු කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. අර මුලින් කියපු අපදාන පාළිය දිහා බැලුවාම අපිට ඒක හොඳට දකින්න පුළුවන්. සමහර තෙරුන් වහන්සේලා දක්වනවා දැන් ඒකාංජලික තෙරුන් වහන්සේ කියනවා සසරේ කරපු පින්කම ගැන කියනකොට එකම එක වතාවක් බුද්ධ ප්‍රෝග මහා සංඝ රත්නයේ පැත්තට ඇඟිලි බැඳලා වන්දනා කළා. ඒ තමයි කරපු පින්කම කියලා කියනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක මොනතරම් පොඩි පිනක්ද? නැතිනම් එක වතාවක් ඇඟිලි බැඳලා වන්දනා කළා කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ කියලා. ඒ දේ තුලින් සිද්ධ වෙන පින්කම තීරණය වෙන්නේ කුසලය තීරණය වෙන්නේ ඒ ක්‍රියාව මත නෙමෙයි. එයා ඒ පිළිබඳව පවත්වපු චේතනාව මත තමයි ඒ කුසලය තීරණය වෙන්නේ. එයා ඒ පින්කම පිළිබඳව හිත කොච්චර කාලයක් සතුටු වෙනවද කොච්චර කාලයක් හිතට ඒ කුසලයේ තුල හිත ශක්තිමත් කරගන්නවද ඒ තුල තමයි පින්නතුනි ඒ කුසලයේ බලවත් කුසලයක් බවට පත් වෙන්නේ. ඔබට මේ ආවාස පූජාව තුළ ඔබේ සිත පිහිටව ගන්නට අවශ්‍ය නම් ඔබේ සිත තවත් කුසල ධර්මයන්ගෙන් පරිපූර්ණ කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මේ කුසලයක් කරනකොට මේ කුසල සිතක යෙදෙනවා ගති පහක්. ඒකට අපි කියනවා පංචාංගික ධාන ලක්ෂණ කියලා. පංචාංගික ධාන ලක්ෂණ යෙදෙනවා මේ කුසල් සිතේ. මොනවාද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධාන ලක්ෂණ පහ යම් සිතක මොනතරම් ශක්තිමත් වෙනවද ඒක බලවත් සිතක් බවට පත් වෙනවා.
දැන් ඕගොල්ලන්ට විතර්කයේ තියෙන්නට ඕනේ ඕගොල්ලෝ කරපු මේ පින්කම පිළිබඳව. අපි මහා සංඝරත්නය උදෙසා මෙච්චර උත්තරීතර කුසලයක් සිද්ධ කළා. මේ මහා පූජාවක් සිද්ධ කළා කියන විතර්කය අර මහා සංඝරත්නය කියන අරමුණ තුල බොහොම ශක්තිමත් විදිහට තියෙන්න අවශ්‍යයි. ඊටාම ශක්තිමත් අරමුණක් විදිහට පිහිටා සිටින්නට ඕනේ. විචාරය කියලා කියනවා ඒ අරමුණේ හැසිරෙනකම. විචාරය කියනවා ඒ අරමුණේ හැසිරෙනකම. ඒ කියන්නේ මහා සංඝරත්නය කියන අරමුණ තුළ ඔබ කරපු පූජාව පිළිබඳව ඔබට කොච්චර දුරට සිතෙන් නැවත නැවත සිතුවිලි උත්පාදනය කරන්නට පුළුවන්ද කියන එක. ඒ අරමුණේ නැවත හැසිරෙනකම. ප්‍රීතිය කියලා කියනවා ඔබ හිතේ ගොඩනගා ගන්න සතුටු වෙන ස්වභාවයට. ඔබ හිතෙන් නැවත නැවත හිතමින් සතුටු වෙනවා කියන එක ප්‍රීතිය. සුඛය කියලා කියනවා ඒ අරමුණේ ඔබේ හිතට දැනෙන ඒ අරමුණේ ඔබ විඳින සුවපත් බව. ඊට පස්සේ ඒකාග්‍රතාවය කියලා කියනවා ඒ කුසල චේතනාව තුළ ඔබ කොච්චර හිත මෙහෙवला අනිත් අරමුණු ඔක්කොම යටපත් කරලා ඔබ මනස තුලින් ඒ කුසලයේ තුල සිත එකඟ කරගෙන තියනවාද කියන එක. මෙන්න මේ ටික මත ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලොන්ගේ හිත පිහිටවන්න, ඊටමත් ශක්තිමත් ලෙස තියාගන්න පුළුවන් නම් පින්නතුනි මේ කුසලයේ මහ බල සම්පන්න කුසලයක් බවට පත් වෙනවා. අන්න ඒකෙන් තමයි තීරණය වෙන්නේ මේ කුසලයේ කොච්චර බලවත් කුසලයක් බවට පත් වෙනවද කියන එක. එහෙම නැත්නම් අපි මේක කළා මෙතනින් මේක ඉවරයි කියලා අපි මේක අතහැරලා දැම්මොත් ඒ කුසලයේ එච්චර බලවත් කුසලයක් බවට භාවිත කළ කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට හිතන්න ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලන්ට හිතලා බලන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලන්ට හැමදාම හිතන්න පුළුවන් අනේ අද අපි සකස් කරපු ආවාසයේ ඉඳලා අදත් ස්වාමීන් නමක් මාර්ග බ්‍රහ්මචර්යාව පූර්ණේ කරනවා. අදත් ස්වාමීන් වහන්සේ නමක් ඒ කුටියේ ඉඳලා කුසල මනසිකාරයන්හි නිරත වෙනවා. අදත් ස්වාමීන් වහන්සේලා බණ පද මෙනෙහි කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. ඒ කුටිය තුළ ගුණ ධර්මයන්ගෙන් යුක්තව වාසය කරනවා. ඔබට කොච්චර හිතන්නට පුළුවන්කම තියනවද? අපි කුටියක් පාවිච්චි කරන්නේ මොකටද කියලා කුටියක ඉන්න හැම හාමුදුරු කෙනෙක්ම දන්නවා. කුටියක් පාවිච්චි කරන්නේ කුමක් සඳහාද කියන එක. හැමදාම අපිට කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් හදනකොට භික්ෂුන් වහන්සේ නමකට උගන්වන්නේ ආවාසයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එතකොට අපි ඒ ආවාසයක් සකස් කරලා පූජා කරනකොට අපි ආවාසය තුලට පිවිසෙන වතාවක් ගන්න ප්‍රත්‍යවේක්ෂා සහිත මනසකින් පිවිසෙන්න කියලා කියනවා. යම් ආවාසයකට කුටියකට පිවිසෙනවා නම් මම මේ කුටිය පරිහරණය කරන්නේ ඇයි? කුමක් සඳහාද කියන එක සිහිය තියාගන්න කියනවා. එතකොට ඒ කුටිය පරිහරණය කරන්නේ මේ සීතෝෂ්ණ ආදීන් වැළකීලා මැසි මදුරු ආදීන්ගෙන් ඇතිවෙන පීඩාවන් දුරු කරගෙන මේ මාර්ග බ්‍රහ්මචර්යාව යෙහෙම් පූර්ණේ කර ගැනීම සඳහායි කියන ප්‍රත්‍යවේක්ෂාව තමා තුළ හොඳින් තියෙන්නට ඕනේ හැම මොහොතකම. ඒක හදිස්සියේ වෙන අවස්ථාවල අපි එකපාර පිවිසුණු ප්‍රත්‍යවේක්ෂා කරන්නට බැරි වෙනවනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අර බැරි වුණ සෑම අවස්ථාවක්ම එකතු කරලා පැවිද්දෙක් විදිහට ඒ අරුණෝගමනයකට පෙර හෝ රාත්‍රියේදී හෝ අර ඔක්කොම එකතු කරලා ප්‍රත්‍යවේක්ෂා කරනවා අද දවසේ මම යම් සෙනසුණක් පරිහරණය කළා නම් ඒ පරිහරණය කළේ මෙන්න මේ සඳහායි කියලා. පිවිසෙන වතාවක් ගානේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. අන්න ඒ තරම් සිහි නුවණින් තමයි මේ දේවල් පරිහරණය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරලා තියෙන්නේ. ඉතින් ඔබට හිත සතුටු වෙන්න පුළුවන් මේ තරම් තමන්ගේ හිත පිළිබඳව සලකා බලන මේ තරම් මේ වස්තුන් පිළිබඳව නැතිනම් තමන් පූජා කරපු මේ දේවල් පිළිබඳව මෙච්චර ප්‍රඥාවෙන් පරිහරණය කරන පිරිසක් සඳහායි අපි මේ පහසුව සලසලා තියෙන්නේ කියලා ඕගොල්ලන්ට හැමදාම හිත සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට තමයි පින්නතුනේ මේ කුසලයේ බලවත් කුසලයක් බවට පත් වෙන්නේ. මේ කුසලය ඊටමත් වැඩි දියුණු වූ කුසලයක් බවට පත් වෙන්නේ ඔබ පවත්වන ඒ මානසිකාරයත් එක්ක. මේක මේ ශාසන සම්ප්‍රදාය නැතිනම් ශාසන ක්‍රමය අපේ බෞද්ධයෝ එදා ඉඳලා සම්බුද්ධ ශාසනයක් සුරක්ෂිත කරගෙන ආවේ මේ විදිහට මේ දේවල් ගොඩ නැගුවේ ශාසනය වෙනුවෙන්. සාමාන්‍යයෙන් කතාවට කියනවා මේ අනුරාධපුරයේ ඉඳලා පොළොන්නරුව දක්වා තිබුණ ජනාවාස ගැන කියනකොට අනුරාධපුරෙන් වහලකට නගින කුකුලට පොළොන්නරුවෙන් බහින්න පුළුවන්කම තිබුණා කියනවා. එච්චර ළඟින් ළඟ ගොඩනැගිලි තිබුණා මිනිස්සු හිටියා කියලා. හිතන්නකෝ හාමුදුරන්ට දාන දෙන්න ගියත් ඉතින් මහ ලොකු සෙනඟක් ඉන්න එපා මේකේ. මහා විහාරේ හාමුදුරු 3000ක් හිටියා.
මහා විහාරය කියන්නේ රුවන්වැලි සෑය, ජයශ්‍රී බෝධිය ටික ඇසුරු කරගෙන. ජේතවනාරාමේ හාමුදුරු 2000කට වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. අබේගිරියේ හාමුදුරු 5000කට වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඔය මිහින්තලය මේ රිටිගල ඔය ආශ්‍රිත ප්‍රදේශ හැරුණකොට ඒ තියෙන අර ප්‍රධාන මූලස්ථාන ටික ඇසුරු කරගෙන හිටපු සංඝයා. එච්චර විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් පෝෂණය කරන්න තරම් විශාල පිරිසකුත් එහෙනම් ඉන්න එපේ. එතකොට එච්චර විශාල පිරිසක් ඉන්නකොට අර කියන්නේ අර දැනට රුවන්වැලි සෑයට ජේතවනාරාමයට අතරින් යන ඇල පාරක් තියෙනවා. ඇලට කියන්නේ හාල්පානු ඇල කියලා. ඒ හාල්පානු ඇල කියලා කියන්නේ අරච්චර මහා පිරිසකට මහා සෙනඟකට මේ උයන්න හාල් හොදලා දාපු වතුර ගලාගෙන ගියපු ඇල පාර කියනවා. ඉතින් එච්චර මහ ලොකු පිරිසක් හිටියා. එතකොට එච්චර පිරිසකට භික්ෂුන් වහන්සේලා පිරිසකට අපෝපස්ථාන කරන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඉන්නේ නැද්ද? උන්වහන්සේලා උපෝෂණය කරන්න කොච්චර පවුල් තියෙන්නේ නැද්ද? කොච්චර සංවිධිත ක්‍රමයක් තියෙන්නේ නැද්ද? හැබැයි කොච්චර මිනිස්සු හිටියත්, එච්චර මිනිස්සු හිටියත් කොහෙ කැණීමක් කළත් ගෙවල් දොරවල් හම්බෙනවද? මේ අහවලාගේ ගේ මේ ගෙදර තිබිලා තියෙන්නේ කියලා? නෑ, ඒව හම්බෙන්නේ නෑ. කොහෙ කැණීමක් කළත් මේ පූජාව කළේ මෙන්න මේ තැනට මේ අහවලා විසින් පූජා කළා. ඕක අපිට දකින්න පුළුවන්. පූජා කරපු වෙහෙර විහාර දකින්න පුළුවන්. කලාතුරකින් රජමාලිගා දකින්න පුළුවන්කම තියෙන. ඒවත් පස්සේ කාලෙදී භික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙන්නේ. හැම තැනකම දකින්න පුළුවන්කම තියෙන්නේ භික්ෂුන් වහන්සේලා උදෙසා සංඝයා අරමුණු කරගෙන කරපු පූජාවක්. තමන්ගේ ගෙදර ගල් කැටයන් දාලා හදාගත්තේ නැහැ. හැබැයි වැසිකිළියට ගල් කැටයන් දැම්මා. වැසිකිළිය කියන්නේ වැඩකට නැති තැනක් නේ. හැබැයි වැසිකිළියට කොරවක් ගල දාලා මුරගල් දාලා සඳකඩ පහන තියලා පඩි පෙළ ගල් වලින් හදලා වැසිකිළිය හැදුවා ගල් කැටයම් සහිතව. හැබැයි Tamanට ඉන්න ගෙදර ඒ විදිහට හදන්න ගියේ නැහැ. මොකක් කියලාද හිතන්නේ හේතුව? හේතුව ඕන් නිවීම කියන දේ හෙව්වේ භෞතිකව නෙමෙයි. ඕන් නිවීම කියන දේ හෙව්වේ ආධ්‍යාත්මිකව. ඔවුන්ට නිවීම ලබා ගන්නට හේතු වන එකම තැන බවට පත්ුනේ ධර්මය. ධර්මයේ රැක ගන්න නම් සිද්ධ වුණා ඒ ධර්මය අනුගමනය කරන පිරිසට අවශ්‍ය වටපිටාව හදන්න. ඒ වටපිටාව හදන්න තමයි ඒ ආවාස සකස් කරලා එච්චර පූජා කළා, එච්චර උත්තරීතර ලෙස මේ දේවල් සකස් කරලා පූජා කරේ විදිහට. ඒවල වැඩ හිටපු පිරිස කොහොමද හිටියේ? ඒ දේවල් පිළිබඳ කිසිම ඇලීමකින් හෝ ඒව උපාදාන වශයෙන් අල්ලගෙන හිටපු පිරිසක් බවට පත් උනේ නෑ. ගුණ දියුණු කරන හිත් එහෙම තමයි එදා සමාජය තුල තිබුණේ. අර තූපාරාමේ හිටපු හාමුදුරන්ගේ කතාවකදී කියන්නේ පියාපත් බර සහිතව හිටියා කියන කතාවේදී කියනවා දෙක භික්ෂුන් වහන්සේ නමක් මිහින්තලේ වැඩ ඉන්නවා. එක බහුභාණ්ඩික භික්ෂුවක්, ඒ කියන්නේ ටිකක් ආසාවන් වැඩි භික්ෂුන් වහන්සේ නමක් මේ හාමුදුරන්ගේ යාළුවෙක් මේ හාමුදුරු බලන්න ගියා. ගිහිල්ලා දවසක් මේ හාමුදුරු ඉන්න තැන ඉන්නකොට දැන් හිතාගෙන ඉන්නවා ගියපු දවසේ පහුවදා ඇවිල්ලා මේ හවස ගියේ දැන් ගිලම්පසට කතා කරයි කියලා හිතාගෙන ඉන්නව නෑ. ගිලම්පසට කතා කළෙත් නෑ. ඊට පස්සේ දැන් එහෙනම් අමතක වෙන්නේ නැති පහුවදා උදේම ඇවිල්ලා දානෙට කතා කරයිනේ, කැඳට හෝ කතා කරයිනේ කියලා බලන් ඉන්නවා. ඒත් නෑ. ටිකක් එළිය වැටුනහම ඇවිල්ලා කතා කරනවා ඇවැත්නි පිණ්ඩපාතයන් කියලා. ඊට පස්සේ හා කියලා පාත්‍ර සිවුරුත් අරගෙන දැන් පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට දැන් පිණ්ඩපාතේ ලබා ගත්තා. පිණ්ඩපාතේ ලබාගෙන එනකොට කියනවා ඇවැත්නි මෙහි ටිකක් හරි දුෂ්කරයිනේ. ඒකින්ද ඇවැත්නි අපි තූපාරාමේ පැත්තට යන්. එහෙ හොඳට දාන එහෙම ටිකක් හොඳට ලැබෙනවා. අපි මේ පැත්තට පොඩ්ඩක් යන් කියලා. ඊට පස්සේ හා හොඳයි කියලා කිව්වා. මිහින්තලේ හිටපු ආඳුර ටික කාලයකට යන් කියලා. පිණ්ඩපාතේ ගිහිල්ලා එන ගමන් මිහින්තලේ ඉඳලා අනුරාධපුරයට යන්න තියෙන පාර පැත්තට හැරුණා. හැරිලා දැන් මේ පැත්තට වඩින්න යනකොට අර හාමුදුරුව අහනවා ඇවැත්නි කොහෙද යන්නේ කියලා. දැන් ඔබ වහන්සේ කිව්වනේ මට අනුරාධපුරේ යන්න කියලා. මම මේ අනුරාධපුරේ යන්නේ. එතකොට දැන් අර අනුරාධපුරේ යන්න කියලා අර භික්ෂුන් වහන්සේ දැන් එච්චර කාලයක් මිහින්තලේ හිටපු හාමුදුරුව අනුරාධපුරේ යෑම සඳහා පිටත් වෙලා යන්න ලෑස්ති. එතකොට අර හාමුදුරුව කියනවා පසුපසින් ආපු හාමුදුරුව ඇවැත්නි මගේ සෙරප්පු දෙකත් එහෙ. මගේ තෙල් ගුලාවත් එහෙ. මගේ සැරයටියත් එහෙ. මගේ බඩු ටික තාම එහෙ කියලා. දැන් අවුරුදු ගණනාවක් වාසය කරපු භික්ෂුන් වහන්සේට එතන ගන්න කිසිම දෙයක් නැහැ. උන්වහන්සේලා ඇස්ති දැන් යන උන්වහන්සේගේ බඩු ටික ඔක්කොම හරි පාත්‍රයේ සිවුරු තුන් සිවුරයි එච්චරයි. එතකොට මේ
අල්පේච්ඡ භවයේ සහ බහුභාණ්ඩික නොවීමේ වටිනකම ගැනයි කියන්නේ. ඉතින් මහා සංඝරත්නය කියලා කියන්නේ අන්න ඒ වගේ ඒ ಗುಣධර්ම පුරපු ಗುಣධර්ම පුරන සහ ඒ ಗುಣධර්මයන්හි හික්මීම සඳහා උත්සාහවත් වන පිරිසකට. ඉතින් මොන විදිහට ආවාස සකස් කරලා පූජා කළත් උන්වහන්සේලා මේ දේවල් වල ඇලිලා ඒ දේවල් උපාදාන කරගෙන ඒ දේවල් නිස්සරේ කරගෙන ඉන්න ගියේ නැහැ. ඒ දේවල් පරිහරණය කළේ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් ඔබ පූජා කරපු ඒ දේවල් පරිහරණය වෙන්නේ ඒ දේ සඳහාම තමයි. මේ වගේ පරිසරයකට ඇවිල්ලත් නිකන් ඔහේ ඉන්න පුළුවන් කමක් නැහැ කෙනෙකුට. මිනිස්සෙකුට හිතට ආහාර තියෙන්න ඕනේ. හිතට තියෙන ආහාර වලින් තමයි ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් හිතනවට වැඩිය මිනිස්සු යැපෙන්නේ. ප්‍රශ්න ගැටලු කරන්න තියෙන වැඩ මේ දේවල් එක්ක ගොඩක් මිනිස්සු නොහිතුවට යැපෙන්නේ මේ දේවල් එක්ක තමයි. කෙනෙක් සමහරලාට පැවිදි වෙන්න කියලා මේ වගේ තැනකට ආවහම ඉස්සෙල්ලාම යාට හම්බ වෙන දේ තමයි මොකක්වත්ම නොකර බලාගෙන ඉන්න එක. අමාරුම දේ මොකක්වත්ම නොකර ඉන්න එකයි. දැන් ගෙදරක ඉන්නකොට තිබුණ ප්‍රශ්න ගැටලුත් නැහැ, කරන්න වැඩක් නැහැ. දැන් ඔක්කොම නිකම්ම ඉන්න ගියාට පස්සේ යාට ඒක දරා ගන්න බෑ. ඒ හුදකලාව දරා ගන්න බෑ. ධර්මයේ තුලින් තමන්ගේ මනස හික්මව ගන්නේ නැත්නම් ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ හුදකලාව කියන දේ ඔරොත්තු දෙන්නේ නැහැ. කවුරුත් කතා කරන්නවත් නැහැනේ. අර එක කෙනෙක් ඇවිල්ලා බල්ලෙක්වත් නැහැ මේක කතා කරන්න කියලා ගිහිල්ලා තිබුණා. ඉතින් අර ඒ වගේ හුදකලාව කියන දේ ඔරොත්තු දෙන්නේ නැති වෙනකොට ඒ වගේ මනසක් තමයි කොට නැගෙන්නේ. සමහර ලාවට රැයට එළියට බහින්න බය වෙනවා. ඉතින් අර ඒ වගේ වෙනකොට මේ පරිසරයේ ඔරොත්තු දෙන්නේ නැහැ සකලස් මනසකට එච්චර උපාදාන වැඩි බර වැඩි මනසකට මේ වගේ පරිසරයක් ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට තමන්ගේ අරමුණ හොඳට පැහැදිලි කරගත්ත ඒ අරමුණ කරා ගමන් කරන පිරිසකට තමයි මේ පරිසරයක් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ පරිසරයක වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ පූජා කළ ඒ ආවාසයන් ඇසුරු කරගෙන යම් කිසි කෙනෙක් වැඩ ඉන්නවා නම් ඒ සෑම භික්ෂුන් වහන්සේ නමක්ම කුසල් සිතුවිලි වල තමන්ගේ මනස අරගෙන යන සිල් ගුණදම් පුරන පිරිසක්. ඒක අවබෝධ කරගෙන හිටපු නිසා තමයි විහෙර විහාරස්ථාන ගොඩ නැගුවේ. පන්සලකට වෙලා කවුරුත් නිකන් ඉන්නේ නැහැ. පන්සලකට වෙලා කාලා බීලා ඔහේ ඉන්න ඕනේ නම් පන්සලකට වෙලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුසල් සිතුවිලි නිතරම ඇති කරගන්නවා. තමන්ගේ හිත හදාගන්න හැම මොහොතකම උත්සාහවත් වෙනවා. මිනිස්සුන්ට බණපදයක් කියන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි පන්සලක හිටියත් ආරණ්‍යක හිටියත් භික්ෂුවකගේ කාර්යභාරය බවට පත් වෙන්නේ. ඒ නිසායි උපස්ත්‍රයක් හදලා උන්වහන්සේලාට වැඩ ඉන්න තැනක් හදලා පූජා කරන එක එච්චර මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. ඒක ගැන ඕගොල්ලන්ට හිතන්න පුළුවන් අචින්ත්‍යව අප්‍රමාණව හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද පූජාව කරන්නේ මහා සංඝරත්නයට නිසා. ඒ කියන්නේ දැන් පූජාව කෙනෙකුට කළොත් ඕගොල්ලන්ට හිතන්න පුළුවන්කම තියෙන්නේ ඒ කෙනා ගැන විතරනේ. ඕගොල්ලන්ට හිතන්න පුළුවන් සිතුවිලි ප්‍රමාණය අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ ඒ කෙනා ගැන. ඒ කෙනා ගැන දන්නේ කොච්චරද එච්චරයි හිතන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මහා සංඝරත්නය කියන අරමුණ ඔගොල්ලන්ට හිතන්න පුළුවන් ප්‍රමාණය කෙලවරක් ඇත්තේ නැහැ. ඔගොල්ලන්ට දිගින් දිගට මේ අරමුණ තුල හිතන්න පුළුවන්කම තියෙනවා. සංඝා නුස්මෘතියක් තුල ඔබේ කුසලයේ ඔබට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කුසලය ලේසි කුසලයක් නෙමෙයි මහා බල සම්පන්න කුසලයක්. ඒක තව තවත් අර්ථාන්විත කර ගැනීම පින්තුණිය ඔබ සතුව තියෙන දෙයක්. ඒ කුසලයේ තවත් බලවත් දෙයක් හැටියට ගොඩනගා ගැනීම ඔබ සතුව තියෙන දෙයක්. ඒ නිසා ඔබට සිහිපත් කරනවා ඒ කුසලයේ තවත් බලවත් කුසලයක් බවට පත් කරගන්න. මෙතනින් අවසන් කරන්න එපා. ওই කුසලයේ ඔබ නිවන දක්වා මෙල්ලිලා යන්න. ওই කුසලයේ නිවන දක්වා මෙල්ලිලා යන්න. වැදගත්ම දේ තමයි මේ ප්‍රතිපදාව පටන් ගන්න තැන තමයි මේ විදිහට ලෝභයට ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා ද්වේෂයට ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා මෝහයට ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා කරන ලෞකික ක්‍රියාකාරකම් කියලා කියන්නේ. කුසලස්ස උපසම්පදා කියලා කිව්වේ ඒකයි. අකුසලයේ කියන දේ ඉවත් කරලා දාලා කුසල ධර්මයන්හි ඇති කරගනු ලබන දියුණුව. ඒ කුසලයේ කොටස් දෙකකින් යුක්තයි. මොකද්ද? ලෞකික සහ ලෝකෝත්තර කුසලයේ කියලා. එතකොට පළවෙනියටම කෙනෙක් පිහිටා සිටින්නේ ලෞකික කුසලයේ තුල. ලෞකික කුසලයෙන් සිද්ධ කරන්නේ මොකද්ද? ලෝකයේ තුල කෙනෙක්ව අල්ලගෙන තියෙන, අලවල තියෙන, බන්ධලා තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් ටික ඉවත් කරන එක තමයි ලෞකික කුසලයෙන් කරන්නේ. ඒවා යටපත් කරලා දානවා. ලෝභයෙකුට, මසුරෙකුට දන් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ.
දන් දෙන්න පුළුවන් කමක් තියෙන දීම පිළිබඳව සිත නැමෙන්නේ අලෝභී සිතුවිලි තියෙන කෙනෙකුට. ලෝභයෙකුට ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පින්නත් දෙපිරිසම මහ විශාල ධන පරිත්‍යාගයකින් තමයි මේ ආවාස පූජාව සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒ ආවාස පූජාව එච්චර ධන පරිත්‍යාගයෙන් සිද්ධ කරනකොට ලෝභයෙකුට නම් හිත නැමෙන්නේ මේක මේ කටයුත්ත සඳහා යොදාගත්තා නම් මේක හොඳයිනේ කියලා. තමන්ගේ දෙයක් හෝ තමන් හිතන කෙනෙකුගේ ලෝකේ සාමාන්‍ය පැවැත්මක් අරගෙන යන කාමයේ වෙනුවෙන් වේදම් කරන්න තිබුණා. ඒක තමයි ලෝභ සිතුවිලි වල තියෙන ස්වභාවය. හැබැයි ඔබේ හිත නැමුනේ අලෝභ සිතුවිලි පිළිබඳව. දැන් එතකොට ලෝභය එතන යටපත් වෙනවා. ද්වේෂය, මෝහය යටපත් වෙනවා. දැන් ඔබට මේ අරමුණ තුළ සිත පිහිටවන සෑම වතාවකම ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහද, අලෝභ, ද්වේෂ, මෝහද. හැම මොහොතකම අලෝභ, අද්වේෂ, මෝහ සිතුවිලි තමයි ඔබේ සිතට ඇති වෙන්නේ. ඒ කුසලයේ ඒ නිසා තමයි බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙන්නේ. ඒක ඔබට ඒකාන්තයෙන් සුඛ විපාක ගෙන විදින දෙයක්. ඒකයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා කිව්වේ. පින කියලා කියන්නේ සැපට කියන තවත් නමක්. ආවාස පූජාව නිසා ඔයගොල්ලන්ට සසරේ රැකවරණය ලබන්න පුළුවන්කම තියෙනවා. රක්ෂාවරණ ගුප්තිය ලැබෙනවා. ඒ වගේම ඔබට වාසස්ථාන ආදී ඒ දේවල් වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම උපනුපන් ආත්ම භාවයන් වල විශිෂ්ටයින් වෙලා ශ්‍රේෂ්ඨයින් වෙලා ඒ සෑම තැනකම ප්‍රමුඛතාවය ලබන්නට හේතුවක් වෙනවා. ඒ වගේම ඒ හැම තැනකම ආයු වර්ණ සැප බල කියන මේ දේවල් වලින් අග්‍ර වෙලා උපදින්නට ඒ කුසලය හේතුවක් බවට පත් වෙනවා. මේක තමයි මේ කුසලයේ තියෙන විපාක පැත්ත. මේක තමයි මේ කුසලයේ තියෙන ඔබට ලබන්න පුළුවන් ප්‍රතිලාභයේ පැත්ත. මේ හැම දෙයක්ම ඔබට ලෞකික විපාක ගෙන විදින දෙයක්. ඒ වගේම ලෝකෝත්තර විපාකයක් උරුම කරගන්නටත් උපස්තම්භක වෙන දෙයක්. ඇයි එහෙම කියන්නේ? අද ඔබ කවුරුත් මිනිස්සු හැටියට ඉපදිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට බණ අහන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට හිතන්න පුළුවන් මනසක් ලැබිලා තියෙනවා. උපභෝග පරිභෝග වස්තු ලැබිලා තියෙනවා ජීවත් වෙන්න. ඒ හැම දෙයක්ම ලැබිලා තියෙන ලෝකෝත්තර විපාක නිසා නෙමෙයි ලෞකික පින්වල තියෙන කුසලයන්හි තියෙන විපාක නිසා. ඒ නිසා මේ කරන කුසලයක් ඔබට ඊට සුදුසු පරිසරය සකස් කරනවා. ඊට පස්සේ ditta ධම්ම වේදනීයවම ඔබට සත්පුරුෂය ඇසුරු කරන්නට ලැබෙනවා. සත්පුරුෂය ප්‍රියමනාප පුද්ගලයන් බවට පත් වෙනවා. සරියුත්තර අහනවා බුදුරජාණන් වහන්සේක වෙලාවකදී සාරිපුත්ත පුද්ගලයෝ දෙන්නෙක් ඉන්න. එක පුද්ගලයෙක් දෙනවා අනුත් පුද්ගලයා දෙන්නේ නැහැ. ඔබ ඉස්සෙල්ලා වඩිනවා නම් වඩින්නේ දෙන කෙනා ළඟටද නොදෙන කෙනා ළඟටද? ස්වාමීනි මම දෙන කෙනා ළඟට යනවා. ඔබ ඉස්සෙල්ලා බණ කියනවා නම් බණ කියන්නේ දෙන කෙනාටද නොදෙන කෙනාටද? ස්වාමීනි මම දෙන කෙනාට බණ කියනවා. බලන්න සත්පුරුෂය ඇසුරු කරනකොට සත්පුරුෂ ප්‍රතිලාභය ලබන්න පුළුවන්කම තියෙනවා ඒ පුද්ගලයාට. එතකොට ඒ තුලින් ඔහුට ඒ කියන්නේ නිර්වාණයට අවශ්‍ය පදනම සකස් කරගන්නට අවශ්‍ය වටපිටාව හැදෙනවා. පාලමක් බවට පත් වෙනවා ඒක. අපි මේ පින්කම් වලින් කොච්චර කරත් මේ හැම දෙයකින්ම අපිට කොතෙක් විපාක ලැබුණත් ඒ හැම දෙයක්ම නිත්‍ය නෑ නේ. ඒ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒකනේ ස්වභාවය. පෙර පිනක් නිසා අපි අද මිනිස්සු වෙලා ඉපදුණා. උපභෝග පරිභෝග වස්තු ලැබුණා. හැබැයි මිනිස්සු හැටියට ඉපදිලා හිටියට අපි සියලු දුක් කෙලවර කළා නෑනේ. ඉපදුනහම කොච්චර දුක් විඳින්න වෙනවද මිනිස්සුන්ට? මා දුක් ගොඩක් විඳින්න වෙනවා. ඒක නතර වෙලා නෑ. නොමැරී ඉන්නේ නෑනේ අපි කවුරුත්. අනිවාර්යෙන් මැරෙනවා. මරණ දුක විඳින්න සිද්ධ වෙනවා. ඉපදුනොත් ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. ලෙඩවීමේ දුක අපිට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි පිනේ විපාක විදියට මොන දේවල් ලැබුවත් මැරෙනවා කියන එක වෙනවනේ. ලෙඩ වෙනවා කියන එක වෙනවනේ. වයසට යනවා කියන එක වෙනවනේ. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි පිනේ විපාක විදියට හොඳට දේවල් ලැබිලා තියෙන්න පුළුවන්. හොඳට ලැබුණු දේවල් තියෙනකොට අපිට හරි මැරිලා යන්න වෙනවා. එක්ක අපි ඉන්නකොට හෝ ඒ දේවල් නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය කියලා කියන්නේ. එහෙනම් මේක ඒකාන්තයෙන්ම පිහිටා සිටින්න සුදුසු තැනක් එහෙම නෙමෙයි. හොරු ටික එනකන් විතරයි ওই ටික තියෙන්නේ. හොරු ටික ආපු ගමන් ගන්න ওই ටික. මොනවද හොරු කියලා කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන්නේ හොරු ටික තමයි. ඕක ආවා කියලා කියන්නේ එතනින් පස්සේ ওই ගොඩනගපු කිසිම දෙයක් නැහැ. රෝහලකම අයිතිකාරයෙක් වෙලා හිටියත් එක ලෙඩයි හැදෙන්න ඕනේ. ඊට පස්සේ මරණය කියන දේ උරුම කරගන්නවා. වෙන කරන්න දෙයක් නැත්තේ. නෑ මට ස්පිරිතාලයක් තියෙනවනේ කියලා නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ.
1000ක් දෙනකොට වෙදකම් කරලා වෛද්‍යවරයෙක් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණය කියන දේ ඉක්මවන්න පුළුවන් කමක් මේ විදිහට ඇත්තේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අපි කොහොමද මරණය කියන දේ ඉක්මවා යන්නේ කියලා. මරණය කියන දේ ඉක්මවා යන්නේ කොහොමද? ලෙඩවීම කියන දේ ඉක්මවා යන්නේ කොහොමද? එහෙම නැතිනම් ලෝකේ දුක නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඉතින් බුද්ධ ශාසනයක අපිට ලබන්න පුළුවන් මහ විශාල සම්පත්තීන් තියෙනවා. ඒ සම්පත්තීන් අතර ඔබ අද රැස් කරගත්ත සම්පත්තිය එක සම්පත්තියක් විතරයි. තව වටින දේවල් තියෙනවා මේකේ. තව වටින දේවල් තියෙනවා. ඒ වටින දේවල් ඔබ එකතු කරගන්නට ඕනේ. සත්‍රුවන් මාලිගාවකින් කැමැති දෙයක් අරගෙන යන්න කිව්වොත් ඕගොල්ලෝ ගිහිල්ලා පුංචි චුට්ටක් විතරක් අරගෙන යන්නේ නැහැ නේ. ඕගොල්ලන්ට බොහෝ කාලයකට ඇති වෙන දේවල් ඕගොල්ලෝ දාගන්න බලනවා. බුද්ධ ශාසනයකුත් ඕගොල්ලෝ ඇසුරු කරන්න ඕනේ මේ විදිහට. ඕගොල්ලෝ තෘප්තියකටපත් වෙන්න එපා මේ ටිකෙන් විතරක් දැන් හරි කියලා. තාම හරි නැහැ. තව ගොඩක් ඕගොල්ලන්ට ප්‍රතිලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මහා ආකාරයක්. ඕගොල්ලන්ට මේක ASCII හොයාගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හොයාගන්න තියෙන දේවල් අතර මේක තමයි ලේසිම දේ හොයාගන්න. මේක ලේසිම දේ හොයාගන්න. හැබැයි ඕගොල්ලන්ට තව දුර්ලභ දේවල් තියෙනවා. ඒව වටිනවා. ඒ දේවල් තමයි ඕගොල්ලෝ අද හොයන්නට ඕනේ. ඕගොල්ලන්ට මේක පාලමක් කරගන්න අද කරපු පින එකට පාලමක් කරගන්න. ඕගොල්ලන් හදපු ආවාසයක ඉඳලා කෙනෙක් කොච්චර ಗುಣදහම් දියුණු කරනවද කියන එක වැටිලා තියෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාවක. ඕගොල්ලන්ට gedara ඉඳලා ඕගොල්ලොත් අනුගමනය කරන්න ඕනේ ඒ යන ප්‍රතිපදාවමනේ. මාතික මාතාව වස් ආරාධනා කළා භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලා මාර්ගඵල ලබන්න කලින් මාතික මාතාව ඒ භික්ෂුන් වහන්සේලාගේම බණ අහලා මාර්ගඵල ලැබුවා. අන්තිමේටම හාමුදුරුවෝගේ හිත් දිහා බලලා හාමුදුරු කැමති දේවල් ගෙනහිල්ලා පූජා කරන්න පටන් ගත්තා. හාමුදුරු බලනවා අද මේක හොඳයි කියලා හිතුනොත් උපාසකම්ම ගෙනල්ලා පහුවදාට ඒක පූජා කරනවා. මෙහෙම කෑමක් තිබුණොත් හොඳයි කියලා හිතුනොත් ඒක පූජා කරනවා ඊළඟ දවසේ ගෙනල්ලා. අනිවාර්යෙන් මෑට පුළුවන් හිත බලන්න කියලා පෘතජ්ජන අපි සිතිය යුතු දේ සිතනවා නොසිතිය යුතු දේ සිතනවා. ඉතින් මං කෙලෙස් සහිත හිතක් හිතුවොත් උපාසකම්මට ඒකත් පේනවනේ කියලා හාමුදුරු පිරිසම අප්‍රමාදීව භාවනා කළා අරගෙන හිතලම හාමුදුරු භාවනා කළා හාමුදුරුත් අරිහත් ඵලයටපත් වෙනවා. එතකොට මේ එහෙම ශාසනයක් මේක කාටවත් සීමා වෙලා නෑ. භික්ෂුන් වහන්සේලාට අභෝකාසව පබ්බජ්ජා කියලා කියන්නේ පැවිද්ද කියන එක අහස්ස වගේ. ඒ කියන්නේ මේ අහස්ස උඩට ගියාට පස්සේ හැප්පෙන්න තැනක් නෑනේ. ඇස් පියාගෙන උනත් පියාඹල යන්න පුළුවන්. හැබැයි මේ කැලේ ඇතුලේ පියාඹන්න ගියොත් පියාඹන්න බැරි නෑ. හැබැයි අමාරුයි. ඇයි අර ගහිනුත් බේරිලා මේ ගහිනුත් බේරිලා මේ අත්තිනුත් බේරිලා යන්න වෙනවා. අන්න ඒ වගේ තමයි සම්බාධු ගරා වාසෝ කියන ගිහි ගෙදර සම්බාධ සහිතයි. ඔයගොල්ලන්ට ජීවත් වෙන්න වෙනම යුද්ධයක් කරන්න තියෙනවා. වෙනමම ඒ දේවල් වලට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න වෙනවා. ඒක වෙනම මගක්. ඒක වෙනම දෙයක්. ඒක ධාර්මිකව කරන්න ඕනේ. හැබැයි නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ කියලා අතහැර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනයේ නිවන් ප්‍රතිපදාව කියන එක භික්ෂුන්ටත් භික්ෂුණීන්ටත් ඒ වගේම අනගාരിക උපාසකයන්ටත් උපාසිකාවන්ටත් ඒ වගේම කාමභෝගී උපාසක උපාසිකාවන්ටත් කියන මේ කාටත් අනුගමනය කළ හැකි ප්‍රතිඵල ලැබිය හැකි දෙයක්. එහෙනම් මේකේ ප්‍රතිඵල ඔබටත් ලබන්න පුළුවන්කම තියෙනවා. ඔබටත් ලබන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රතිඵලය ලැබීම සඳහා තමයි එහෙනම් අද ඔබ අප්‍රමාදී වෙන්න ඕනේ. අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න අප්‍රමාදී වෙන්න ඕනේ. එච්චර සසර දුකක අස්ථාවර තැනක අපි ඉන්නේ. අපිට කියන්නේ අනියත සත්වයෝ කියලා. ඇයි අනියතයි කියලා කියන්නේ? නියතියක් නැහැ. මේ මොන පින්කම කළත් අපිට අකුසල් වෙන්න පුළුවන්කම තියෙනවා. සතර අපායට යන්න පුළුවන්කම තියෙනවා. ඔගොල්ලන්ට බෑනේ හීනයක් වෙනුනොත් හීන වෙනස් කරන්න. හීනෙන් කවුරු හරි ගහන්න පන්නනවා. මොකද කරන්නේ? හීනයක් පේනවා කවුරු හරි ගහන්න පන්නනවා. ඔගොල්ලෝ මොකද කරන්නේ? පන කඩාගෙන දුවනවා. එහෙමනේ. මේක හීනයක් කියලා දැකලා මේ හිතින්ම ඇති කරන විතර්කයක් කියලා දැකලා එහෙම දකින්න තරම් අපිට එතන සිහියක් ඇති වෙන්නේ නැහැ. අපිම බය වෙනවා ඒකටනේ. දැන් මේ තමන්ගෙම හිතෙන් උපද්දපු සිතුවිල්ලක් තමයි. හැබැයි ඒකට තමන්ම බය වෙනවනේ. හිතන්නකෝ මේ දැන් එහෙමනම් මරණාසන්න මොහොතේ කොහොම වෙයිද කියලා. මේ තියෙන මට්ටම නෑ අපිට ඕනේ සිතුවිලි ගන්න පුළුවන් කතාවක් එතන ඇත්තේ නෑ. එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන එකම එකයි.
මේ පංචායතනම අක්‍රියයි. එතකොට තියෙන්නේ හිත පැත්තෙන් විතරයි. හිතෙන් ගෙනල්ලා දෙන්නේ මොකද්ද? ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අර හීනේ දකින්න වෙලාවට තමයි හීනේ ඒ අරමුණ පිළිගන්න සිද්ධ වෙලානේ අපිට. ඒ වගේම හිතට ගෙනල්ලා දෙන්නේ මොන අරමුණද? ඒක හොඳ වුණත් නරක වුණත් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒක මේ ජීවිතේ කර එකක් වෙන්නත් පුළුවන්. සමහර විට අනන්ත සසරේ කරපු එකක් වෙන්නත් පුළුවන්. මේ ඇඟටනේ කාලේ තියෙන්නේ. මේ කය ඇසුරු කරගෙන හිත තියෙනකන් අපිට මේ ගිය පැය, ගිය තප්පරේ, ගිය විනාඩි ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ කය ඇසුරු කරගෙන හිත නොපවතිනකොට, හිතේ හැකියාව ඇසුරු කරගෙන තියෙනකොට හිතට කාලේ නෑ. කාලය මේ රූප වලට සාපේක්ෂව ගොඩනගාගත්ත දෙයක්. හිතට කාල නෑ. කල්පයත් එක සිතක් විතරයි. එක සිතකින් කල්පයකට එහාදී ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ මට්ටමක හිතනවාද පෙර අනන්ත සසරේ ඔබ කරපු කර්ම කොච්චර තියෙන්න පුළුවන්ද ඔබට අරමුණු වෙන්න පුළුවන්. ඔබ කොහොමද වගකීම් සහතිකයක් දෙන්නේ, ගැරන්ටියක් දෙන්නේ කොහොමද මට එන්නේ හොඳ සිතක් විතරයි කියලා. හිත වැඩුවේ නැති වුණොත් කොතනට යයිද කියන්න බෑ. ඒක තමයි ඇත්ත. නිය පිටට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සු අතර ඉපදුණු සත්වයෝ සුගතියක නැවත උපදිනවා නම් උපදින්නේ මේ වගේ ටික දෙනයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඒ නිසා ඔබට අද ලැබිලා තියෙන විශේෂ අවස්ථාවක්. ඒ විශේෂ අවස්ථාවේ ඔබ අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ තමයි අර නිය පිටට ගත්ත පස් ටික කෙනෙක් වෙන්න ඕනේ ඔබ. ඒක කරන්න බැරි කමක් නැහැ. ඔබේ හිත ඔබ භාවිත කරන්න ඕනේ. ඒක භාවිත කරන්න තියෙන්නේ මේ වගේ කුසල ධර්මයන්හි විතරක් නෙමෙයි. අර කර්මගත සියලු තැන තියෙන අවිද්‍යාව නැති කරලා දාන්න පුළුවන් දර්ශනයක් තියෙන ඔබට අනුගමනය කරන්න පුළුවන්. එකම දර්ශනයක් අනුගමනය කිරීමෙන් ඔබට පුළුවන් අනන්ත සසරේ ඉඳලා කරපු මතු විපාක ගෙනත් දෙන්න පුළුවන් කර්ම අහෝසි කරලා දාන කර්ම නැති කරලා දාන්න පුළුවන් තැනට ඔබටපත් කරන්න පුළුවන්. ඉතින් ඒ දර්ශනය තුල ඔබ හිත වඩනවා කියලා කියන්නේ හිත දියුණු කරනවා කියලා කියන්නේ ඔබ මේ දුක්ඛිත සසරෙන් ක්‍රමක්‍රමයෙන් මිදෙනවා කියන එක. ඒ නිසා ඔබ උත්සාහවත් වෙන්න ඕනේ දුක්ඛිත සසරෙන් මිදෙන්න. ඒක මේ පිනකින් විතරක් සීමා වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් කොහොමද අපි මේ දෙයටපත් වෙන්නේ? අපිට ඒ දෙයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අද ඇති කරගෙන ඉන්න මෝඩ මනස දුරු කරගන්න ඕනේ. අපි ජීවිතේ ජීවත් වෙනවා කියලා අපි ළඟ තියාගෙන ඉන්න මෝඩකම් ටික අපි අයින් කරන්න ඕනේ. මෝඩකම් කියලා කියන්නේ අවිද්‍යාව කියන දේ, නොදන්නාකම කියන දේ අයින් කරලා දන්නාකම කියන දේ උපදව ගන්න ඕනේ. මොනවද දන්නාකම? කොහොමද අපි අවිද්‍යාව නැති කරන්නේ? කොහෙද අවිද්‍යාව තියෙන්නේ? අවිද්‍යාව කියන දේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන් පිළිබඳව අපි නුවණින් දැකීමෙන්. දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨ කියලා කියන්නේ දකින්න දේවල්. සුත කියලා කියන්නේ අහන දේවල්. මුත කියලා කියනවා විඳින්න දේවල්. විඳින්නේ මොනවද? රස, ගන්ධ, සුවඳ, ස්පර්ශ මේ දේවල්ට කියනවා විඳින දේවල්. විඤ්ඤාත කියලා කියනවා දැනගන්න දේවල්. මෙන්න මේ ටික මත තමයි අපේ නොදන්නාකම තියෙන්නේ. කොහොමද මේ ටික මත නොදන්නාකම තියෙන්නේ? දිට්ඨය දැකපු දේවල් මත නොදන්නාකම තියෙනවා. මොකක්ද මේ නොදන්නාකම? මම මේ මොකක්ද කියලා අහුවොත් ඕගොල්ලෝ කාටක් කියන්න පුළුවන් මේක වටාපතක් කියලා. ඒක තමයි නොදන්නාකම. ඇයි මොකක්ද ඒකේ නොදන්නාකම? දිට්ඨ කියන කතාව ඇතුලේ දකින්නවා කියන සිදුවීම ඇතුලේ කිසිම විදිහකින් වටාපත් තිබුණේ ඒක බාහිර තියනවා කියලා බවක්වත් ඔබට කිව්වේ නෑ. පේනවා කියන සිදුවීම ගැන අපිට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා තේරුම් ගන්න. මෝඩකම ගැන තේරුම් ගන්න නම් අපිට ඉස්සෙල්ලා ඇත්ත මොකද්ද කියලා දකින්න වෙනවනේ. ඇත්තට සාපේක්ෂවනේ ඉන්නේ බොරුවක කියලා අපිට තේරුම් ගන්න වෙන්නේ. ඇත්ත මොකද්ද? ඒක තමයි සුත්තමේ ඥානයකින් අපි ලබා ගත යුතු දේ. ඇත්ත තමයි මේ ඇහැට රූපේ පේනවා කියන තැන තියෙන ඇත්ත. මොකද්ද ඒ ඇත්ත? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසද නිසා රූපේද නිසා උපදිනවා මොකද්ද? චක්කු විඥානයේ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියනවා. එතකොට ඇස කියලා කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාදය. රූපේ කියලා කියන්නේ මොකද්ද? වර්ණ රූපේ පාට ටිකක්. වර්ණ සටහනක්, පැහැ සටහනක්. ඒකට කියනවා අපි වර්ණ රූපේ කියලා. චක්කු විඥානය කියලා කියනවා මේ වර්ණ රූපේ දැනගන්න හිතට. ඇහැ කියලා කියන්නේ ප්‍රසාදේ කියලා කිව්වා අපි. ප්‍රසාදයේ ස්වභාවය තමයි හරියට කණ්ණාඩියක් වගේ. අපේ රුවන් මහත්තයා කිව්වා ටිකක් ආධුනිකවම පිරිසක් ඉන්නවා කියලා. ඉතින් අනිත් මිහිරියම්මලගෙත් එහෙම වෙන්නේ නැති.
ඉතින් එතකොට ඇහැ කියලා කියනකොට අපිට මේ ශාසනයේ ඇහැ කියලා කියන්නේ ඔය අපි තියනවා කියලා හිතාගෙන ඉන්න ඇහැ නෙමෙයි. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඇහැ කියලා දේශනා කරන්නේ තියනවා කියලා හිතන් ඉන්න ඇහැ නෙමෙයි. ඇයි ඒක නෙමෙයි කියලා කියන්නේ? ඒක රූපේ. ඔබ කණ්ණාඩියකින් හරි කොහෙන් හරි දැකලා ඔය ඇහැක් ගැන දැන් මතක් කරගන්නවා නම් ඒකට කියන්නේ රූපේ කියලා මිසක් ඇහැ කියලා නෙමෙයි. මම ඔකට කියන්නේ හොඳම දේ තමයි කණ්ණාඩියක් ඉස්සරහට යන එක. නිකන් නෙමෙයි කළුවර වෙලාවට කණ්ණාඩියක් ළඟට යන එක. ඇහැ පේනවද? නැහැ. ටෝච් එක ගහලා බලන්න පුළුවන්. කණ්ණාඩියට ටෝච් එක ගහුවට ඇහැ පේනවද? නැහැ. එහෙනම් ඇහැ පැත්තට ටෝච් එක ගහගත්තාම ඒ වැටෙන ආලෝකය කණ්ණාඩියේ වැටිලා එතනින් පරාවර්තනය වෙන එක තමයි ඔයගොල්ලන්ට දැන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ඇහැද දැක්කේ අර ටෝච් එළිය වැදිලා එන පරාවර්තන ආලෝකයේද දැක්කේ? පරාවර්තන ආලෝකය. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් වර්ණ නිභා කියලා, වර්ණ සටහනක් කියලා. ඇහැට පේන්නේ වර්ණ රූපයක්, වර්ණ සටහනක්. වර්ණ සටහන් ඇතුලේ ඇස් තිබුණේ නැහැ. වර්ණ සටහන් ඇතුලේ වටාපත් තිබුණේ නැහැ. ඒකට කියන්නේ පාට ටිකක් කියලා. චිත්‍රයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක චිත්‍රයක් විතරයි. එතකොට ඇහැට පේන්නේ ඔන්න ඔය පාට ටිකක් විතරයි. ඒකේ එක මොහොතකට පේන පාට ටිකක්. මොහොතකට පේන වර්ණ සටහනක්. ඇහැ කියලා කියන්නේ කවදාවත් දකින්න බැරි දෙයක්. පිහියේ මුවාතට පුළුවන් අනිත් දේවල් කපන්න. හැබැයි මුවාතට මුවාත කපා ගන්න පුළුවන්ද? බෑ. ඇහැට පුළුවන් වෙන රූප දකින්න. හැබැයි ඇහැට ඇහැ දකින්න පුළුවන්ද? ඇහැට කවදාවත් ඇහැ දකින්න බෑ. ඇයි ඇහැ කියලා කියන්නේ මේ සතර මහා ධාතුව මත පිහිටි ප්‍රසාදවත් බවට, උපවත් බවට කියනවා ඇහැ කියලා. දැන් උපවත් බවක් තිබුණොත් මොකද වෙන්නේ? මෙතන කණ්ණාඩියක් තිබුණොත් මේ තියෙන ප්‍රතිබිම්බය එකට වැටෙනවනේ. ඒ වගේම මේ ඇහැ සතර මහා ධාතුව ඇසුරු කරගෙන තියෙන උපවත් බවට අර එළියේ තියෙන ප්‍රතිබිම්බේ නැතිනම් වර්ණ සටහන් ඇවිල්ලා වැටෙනවා. පාට ටික ඇවිල්ලා වැටෙනවා. ඔය සිදුවීම තමයි වෙන්නේ. එතකොට ඒද දැනගන්න පුළුවන් කමක් නැහැ. එතෙන්ට යෙදෙන්න ඕනේ මොකද්ද? හිතක් ඇති වෙන්න ඕනේ. ඇස පිළිබඳව හිතක් ඇති වෙනවා. ඒ හිත ඇති වුනහම මොකද වෙන්නේ? එයාට පුළුවන් ඇහැට ආපු රූපය ගැන දැනගන්න. මේ තුන් දෙනෙකුගේ එකතුවක්. ඇසත් ඇහැට ආපු වර්ණ සටහනත් ඒ වර්ණ සටහන පිළිබඳව දැනගන්න එතන තියෙන හිතත් කියන ටික නිසා ඔන්න අපිට තියෙනවා මොකද්ද? රූපය දැක්කා කියන එක. ඕකට තමයි රූපේ දකින්නවා කියලා කියන්නේ. දැන් ඕක ඇතුලේ වටාපත් කියලා කිව්වේ නැහැ. පාට ටික ඇවිල්ලා කිව්වේ නැහැනේ මම වටාපත කියලා. ඇහැ කිව්වෙත් නැහැ වටාපතක් ආවා කියලා. හිත කියන්නේත් නැහැ ඔක වටාපතක් කියලා. ඒකෙන් දැනගන්න පුළුවන්කම තිබුණ එකම එක දෙයයි. මොකද්ද? අබිනිපාත මාත්‍රය. අබිනිපාතය කියලා කියන්නේ අර වර්ණ සටහනක් ඇහැට පතිත වුණා කියන බව දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක විතරයි දකින්න පුළුවන්කම තියෙන්නේ. මේකට තමයි දකින්නවා කියලා කියන්නේ අපි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි හිතෙන් ගොඩනගා ගන්න දේවල්, අපි කලින් දැකපු දේවල් තියෙනවා කියලා හිතාගත්ත මනස තුල අපි ගොඩනගාගෙන තියෙනවා පුරුදු ටිකක්. ආශ්‍රව ගොඩනගාගෙන තියෙනවා. අන්න ඒ දේවල් වලින් අපි අසුරු කරනවා මොකක් කියලාද? මේකට කියන්නේ වටාපත කියලා අපි දැනගන්නවා. දැන් වටාපත කියලා දැනගත්තද දැක්කද? දැක්කේ රූපය, දැනගත්තේ වටාපත. දැක්කේ රූපය, දැනගත්තේ වටාපත. දැන් අපේ තියෙන මෝඩකම තමයි දැනගත්ත වටාපත අපි කියනවා රූපේ තියෙනවා කියලා. දැන් මේ ටික වැය වෙලානේ අපිට දැනගන්න පුළුවන්කම ලැබුණේ. ඒ ටික වැය වෙලා ඉවරයි. ඇහැට රූපේ ඇවිල්ලා එතෙන්ට හිතත් වැය වෙලා අපි රූපේ දැක්කා කියලා හිතලා හිතින් දැන් දැනගන්නවා මේ මොකක්ද කියලා. එතකොට අපි දැනගන්නවා ඒක වටාපත කියලා හිතින් හිතලා. අපි හිතනවා අර වටාපත මොකක් කියලාද? අර රූපය කියලා හිතනවා අපි. එතකොට දැන් කවදාවත් හිතපු එක රූපේ වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඇයි අපිට රූපේ දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අපිට දැනගන්න පුළුවන්කම තියෙන මේ තුන් දෙනෙක් එකතු වෙච්ච තැනයි ඒක දැනගන්න පුළුවන්කම තිබුණේ. මේ දැනගන්නවා කියන ක්‍රියාවලිය කොයි වෙලාවකවත් ඒක ඇහැටවත්, ඒක රූපේටවත්, ඒක හිතටවත් පවර්ලා දෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. දැන් අපි ලෝකේ ඕගොල්ලන්ට පුළුවන් මේ වටාපත වටිනවා කියන්නත් පුළුවන්, වටාපත වටින්නේ නැහැ කියන්නත් පුළුවන්. ඔගොල්ලන්ට මේකත් එක්ක පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. ඒ වටාපත ගැන ඔයගොල්ලන්ට ඔය ඔක්කොම කරන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? වටාපත එළියේ තියනවා කියලා හිතන මනස නිසා තමයි ඔයගොල්ලන්ට ඔය ඔක්කොම කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ අහක බලලා ආයෙත් බලනකොට ඔයගොල්ලන්ට වටාපත පේනවා කියලා ඔයගොල්ලෝ හිතනවා. ඔයගොල්ලන්ට පේන්නේ ඇත්තටම කලින් තිබ්බ වටාපතද? නැත්නම් කලින් තිබුණු රූපෙද පේන්නේ?
නෑ අලුතෙන්ම රූපේ පේනකොට ඔයගොල්ලෝ හිතනවා අර කලින් තියනවා කියලා ඇති කරගත්ත සංකල්පය හිතලා කලින් තිබ්බ වටාපත ආයෙත් තියනවා කියලා. ඕක තමයි අපි එක දිගටම කරගෙන යන දේ. ඒක තමයි අපේ තියෙන මෝඩකම කියලා කිව්වේ. අපිත් කරන්නේ හැමදාම හිත පැත්තේ සංකල්පමය වශයෙන් තියෙන දේවල් ටික බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පැත්තට පතිත කරලා ඒ දේවල් ඇතුලේ බලන එක. මෙහි තියෙන දේ හිත පැත්තෙන් ගොඩනගන සංකල්පමය වශයෙන් ඇති කරපු දේ බාහිරට දාන එක තමයි කරන්නේ. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට කියනවා පංචකාම ගුණ කියලා. කාමය කියන්නේ නැහැ. කාමය කියන්නේ මොකද්ද? හිතේ ඇතිවෙන සංකල්පය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියන්නේ සංකල්පය තමයි කෙනාගේ කාමය කියලා කියන්නේ. සංකල්පමය වශයෙන් ඒක ලස්සනයි කියලා හිතන කෙනාට ඒක ලස්සනයි කියලා පේනවා. ඒක එහෙම නොහිතන කෙනාට ඒක එහෙම පේන්නේ නැහැ. කවදාවත් ලස්සන හෝ කැත පේන රූපෙට අයිති දෙයක් නෙමෙයි. ඒක රූපේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒක හොඳයි කියනකම හෝ නොහොඳයි කියනකම. රත්තරන් මාලේ ඇතුලේ වටිනකම තියෙනවා නම් ඒක ඇත්තටම මේ වස්තුව වටිනවා නම් ඒක පුංචි ළමයෙකුටත් වටින්න ඕනේ, ඔබටත් වටින්න ඕනේ. ඒක බල්ලෙක් වගේ සතෙක් දකින්නකොට එයාටත් ඒක වටින්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. ඒ රූපය ඇතුලේ වටිනකම් තිබුණේ නෑ. වටිනකම තිබ්බේ කොහෙද? ඒක පනව ගන්න තමන්ගේ මනස තුලින් තමයි මේක මෙච්චර වටින දෙයක් කියලා ගෙනාවේ. දැන් මනස තුලින් සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දේ ඔයගොල්ලෝ දකින්න කොහෙ තියනවා කියලාද? අර රූපේ තියනවා කියලා. එහෙම හිතුවට පස්සේ මොකද වෙන්නේ? දැන් ඕගොල්ලොන්ට පුළුවන් අර එළියේ තියෙන සතර මහා ධාතුව වටිනවා කියලා හිතාගත්ත නිසා ඕක රැක ගන්න, ඕක අයිති කරගන්න, ඔය වෙනුවෙන් කටයුතු කරන්න මහන්සි වෙන්න පුළුවන්කම තියෙනවා. කවුරු හරි ගන්නවොත් බනින්න පුළුවන්කම තියෙනවා. ගහලා බේර ගන්න පුළුවන් නම් ගහලා බේර ගන්න පුළුවන්කම තියෙනවා. ඕනේ නම් මරා ගන්න තැනට යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔබ මොකක් නිසාද මෙතෙන්ටපත් වෙලා තියෙන්නේ? කිසිම වටිනකමක් නැති රූපය හටගෙන නිරුද්ධ වෙන තැනක ඒක වටිනවා කියලා පෙන්නපු සංකල්පයක් නිසා ඔබේම සිතේ ඇති වුණු සිතුවිල්ලක් නිසා ඔබ අර තැනටපත් වෙලා. කොච්චර මෝඩදනේ? ඒක කොච්චර මෝඩද මේ මනස. මම ඔකට කියන්නේ මේ චිත්‍රපටියක් බලනවා වගේ කියලා. ලෝකේ පැවැත්ම කියන දේ චිත්‍රපටියක් වගේ කියලා. ඒ චිත්‍රපටියක් වගේ කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම හොඳම දේ තමයි දැන් චිත්‍රපටියක් කවුරු හරි බලනකොට ඒ බලන තැනක ඔබට චිත්‍රපටිය පේන්නේ නැතුව බලන කෙනාව ඔයගොල්ලෝ බලාගෙන හිටියොත් ටිකක් වෙලා. ඔයගොල්ලන්ට පෙනේ ඔහේ බලාගෙන ඉන්නවා. එකපාර hina වෙනවා. ආයෙ ඉඳලා හිටපු ගමන් ඔහේ දුකෙන් අඬනවා. ආයෙ ඔහේ බලාගෙන ඉන්නවා. ආයෙ hina වෙනවා හිටපු ගමන්. ඔයගොල්ලන්ට මොනව හිතේද? ඔයගොල්ලන්ට චිත්‍රපටිය පේන්නෙත් ඇහෙන්නෙත් නැත්තම් පිස්සෙක් කියලා හිතේ. ඇයි ඔහේ hina වෙනවා හිටපු ගමන් අඬනවා හිටපු ගමන් ආයෙ ඔහේ බලාගෙන ඉන්නවා පිස්සෙක් කියලා හිතේ. මේක තමයි කාගෙත් මනසේ තියෙන ස්වභාවය. සංකල්පය කියන දේ කෙනකෙනාට ඇත්ත වෙච්ච එක නෙනේ. කෙනකෙනාට වටිනවා කියලා හිතාගත්ත දේ පස්සේ තමයි කෙනකෙනා පන්නන්නේ. කෙනකෙනා රැවටිලා තියෙන සංකල්පයට. ඒක රූපේ පැත්තට දැම්මට පස්සේ මොකද වෙන්නේ? රූප වටිනවා රූප නොවටිනවා වෙලා පේනවා. එතකොට වටින රූප තියාගන්නත් නොවටින රූප අයින් කරගන්නත් ඔබ මහන්සි වෙනවා. ඒක තමයි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒක හරියට චිත්‍රපටිය වගේ තමයි. හැබැයි ඔය ඔක්කොම එක එක චිත්‍රපටි බලන නිසා ප්‍රශ්නයක් නෑ. ඔක්කොම එක සමාන චිත්‍රපටියක් බලන්නේ. ඒ නිසා තමයි ඔක ගැළපිලා යන්නේ. හැබැයි නිවන් දකින්න හදන කෙනෙකුට සාපේක්ෂව බලනකොට ඔය චිත්‍රපටිය වෙනස් වෙනකොට පේනවා මොන මෝඩකමක්ද ඔය කරන්නේ කියලා. චිත්‍රපටියක් බලන්නේ නැතුව බලන කෙනා දිහා බලන් ඉන්නකොට පේනවා ඒකේ තියෙන මෝඩකම මොකක්ද කියලා. දැන් හොඳයි මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලෝ චිත්‍රපටි බලලා ඇතිනේ, ටෙලිනාට්‍ය බලලා ඇති. ඔයගොල්ලෝ දුක හිතෙන වෙලාවල් ඔයගොල්ලෝ බලලා ඇති. දුක හිතෙන වෙලාවක ඔයගොල්ලොන්ටත් දුක හිතිලත් ඇති. ඔය දිහා බලාගෙන අඬලත් ඇති. ඔය ඔයගොල්ලෝ මහා දුකකින් ඔක බලාගෙන ඉන්න වෙලාවක චිත්‍රපටිය රඟපාපු මිනිස්සයත් ඒක බලාගෙන හිටියොත් ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලෝ දුක හිතලා අඬන තැනක යත් අඬයිද? නෑ, එයා අඬන්නේ. ඇයි අඬන්නේ නැත්තේ? පේන දේ වෙනස් වෙලාද එයාට? නෑ, පේන දේ එකයි. එයා ඇත්ත කතාව දන්නවා. එයා ඒකේ ඇත්ත කතාව මොකද්ද කියලා දන්නවා. ඕගොල්ලෝ ඒක අස්සට ගිහිල්ලා ඒක ඇත්තම දේ කරගෙන ඕගොල්ලෝ අඬන තැනක එයා දන්නවා ඒක ඇතුලේ තියෙන ඇත්ත කතාව මොකද්ද කියලා. මොකද්ද ඒකේ තියෙන ඇත්ත කතාව? එයා දන්නවා රංගපාපු එකක් කියන්නේ. එයා දන්නවා රංගපාපු එකක් කියන්නේ. ඒ වගේම එයා දන්නවා සකස් කරපු එකක් කියන්නේ. එයා කොටස් දෙකක් දන්නවා. ඒ තමයි රංගපාපු දේ සහ සකස් කරපු දේ කියලා.
ඔබට දුක එන්නත් එයාට දුක නොඑන්නත් හේතු වුණා මොකද්ද රඟපාපු දෙයක් සහ සකස් කරපු දෙයක් කියලා දන්නකම. අපි කවුරුත් අද කරන්නේ ওই චිත්‍රපටි බලන එක තමයි. ඒකෙදි ඔබට අද තියෙන දෙයක් කරන්නේ තමයි රඟපාපු බවයි සකස් කරපු බවයි දැනගන්න. ඔතන ගැටලුව තියෙන්නේ අද ඔබ චිත්‍රපටිය බලනෝක වෙන කවුරුත් හදපු එකක් නෙමෙයි ඔබම රඟපාලා ඔබම බලන එකක්. හැබැයි ඔබ දන්නේ නැහැ රඟපාපු එකක්ද සකස් කරපු එකක්ද කියලා. ඒකයි ගැටලුව තියෙන්නේ. ඔබට දකින්න තියෙන රඟපාලා ඉවරයි සකස් කරලා ඉවරයි කියන එක. මොකද්ද රඟපාලා ඉවරයි කියලා කියන්නේ? රඟපාලා ඉවරයි කියලා කියන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි. රඟපාලා ඉවරයි කියලා කියන්නේ ඔය ධර්මය අනිත්‍ය වෙලා ගියපු දෙයක්. අනිත්‍ය වෙලා ගියපු දෙයක්. මොකද්ද? ඇහැට ආපු රූපය අනිත්‍ය වෙලා යන දෙයක්. ඇහැට ආපු රූපය අනිත්‍ය වුණ දෙයක්. අනිත්‍ය වුණ දෙයක් කියලා කියන්නේ රූපෙට විතරක් ඕගොල්ලෝ ළඟට එන්න පුළුවන්කම තිබ්බේ නෑ. මම වටාපත, මම අම්මා, මම තාත්තා, මම පුතා කියලා එන්න පුළුවන්කම තිබ්බේ නෑ රූපෙට විතරක්. ඒකෙ තිබ්බේ මොකද්ද? ඇහැට අනාත්ම විදියට වර්ණ සටහනක් පතිත වුණා. එච්චරයි. ඊට පස්සේ එතනට හිත යෙදුනට පස්සේ අර වර්ණ සටහන ගැන දැනගන්න පුළුවන්කම යෙදුණා. ඔය තුන් දෙනාගේ එකතුවට අපි කිව්වා පේන බවක් හැදිලා කියලා. පෙනීම කියන දේ කියලා. ඔච්චරයි පෙනුනේ. අම්මා පෙනුනේ නැහැ, තාත්තා පෙනුනේ නැහැ, ගෙවල් දොරවල් පෙනුනේ නැහැ. පෙනුනේ රූපේ පෙනුණා කියන්න හේතු තුනක් වැය වුණා. මොනවද? ඇස, රූපය සහ සිත. මේ තුන් දෙනාම වැය වුණු තැනක ඔගොල්ලෝ ඒ ටික වැය වෙලා ඉවර වෙච්ච තැනක තමයි දෙයක් සංකල්පමය වශයෙන් හිතන්නේ ඊට පස්සේ. විතක්ක ਵਿਚාර හසුරුවමින් හිතන්නේ ඊට පස්සේ. ඒ හිතනකොට ඕගොල්ලන්ට හිතෙනවා නම් අර දේ නිසා ඇති වුණු වේදනා සංඥා කියන දේවල් විඳීම කියන දේවල් එළියේ තියෙන රූපේ කියලා හිතනවා නම් ඒක එළියේ තියෙන රූපෙට අයිති කියලා හිතනවා නම් දැන් මොකද වෙන්නේ? දැන් අර හිතේ සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දේ එළියේ තියෙන රූපේ කියලා දකිනකොට ඕගොල්ලන්ට රූපය ඒ විදිහට පේනවා. රූපය ඒ විදිහට පේනවා. දැන් හේතු ටික නිසා හටගෙන හේතු ටික නැති වෙනකොට ඒක නැති වෙලා නැති වුණත් ඕගොල්ලෝ හිතින් නැඹුරු වෙනවා. ඒ බාහිර තියෙන ධර්මයේ කරා ඔබ නැඹුරු වෙන එක හරිම මෝඩකමක්. දැන් ඔට සාවිනාංශ සිහිපත් කරන උදාහරණයක් දැන් ලෑලි කෑලි ටිකක් මේ විදිහේ මේ ටිකක් නිසා ඔයගොල්ලන්ට පේනවා මේසයක්. මේ ලෑලි කෑලි යන කෑලි මේ වගේ ටිකක් නිසා ඔයගොල්ලන්ට මේසයක් පේනවා. දැන් මේසෙ දිහා බලාගෙන ඔයගොල්ලෝ ඊට පස්සේ කියන කතාව මොකද්ද? මේසෙ ලෑල්ල, මේසෙ කකුල, මේසෙ තියෙන ඇන. නේ? එහෙමනේ කියන්නේ. දැන් ඔක දෙකක් නේ. මේ ටික නිසා මේසෙ හැදුනා. මේසෙ තියනවා කියලා කියනවා. දැන් එහෙම තියනවා කියලා ආපහු කියනවා මේසෙ කකුල කියලා. දැන් ගහක කඳ කොළ අතු ඉති ටික නිසා අපි කියනවා මේ ගහක් කියලා. දැන් අපි කියනවා ගහේ කඳ කියලා. අපි කියනවා ගහේ කොළ කියලා. දැන් ගහේ ඉති කියනවා. දැන් මේ අතු ඉති කඳ මේ ටික හේතු ටික නිසා නෙමෙයිද අපි ගහ කියලා කිව්වේ. එහෙනම් ඇයි අපි ගහේ කඳ කියලා කියන්නේ? ඒක ආපස්සට ගිහිල්ලා අපි කියනවා ඵලයේ පැත්තේ ඉඳලා බලාගෙන කියනවා හේතු පැත්ත ගැන කතා කරනවා. ඒක ගහට අයිති කියලා. ඒ ටික වැය වුණු තැනක තමයි ගහ කියන දේ පෙනුනේ. අපි කියනවා දැන් ගහට අයිති කඳක් තියෙනවා. ගහට අයිති කොළ තියෙනවා කියලා. ඒකට බලනකොට ගහ වෙනමක් තිබිලා ගහට අයිති කඳ අතු ඉති කොළ වෙනම තිබිලා වගේ. අන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. අපි කරන්නේ ඒ වගේ මෝඩකමක් තමයි. අපි මේ ටික නිසා හටගත්ත දේ හැම වෙලාවකදීම අපි කියනවා මේකේ ඇහැ පැත්තට දාලා බලනවා. අර මේසේ කකුල් හෙව්වා වගේ අපි හිතේ හටගන්න වේදනා සංඥා ටික අපි බලනවා රූපේ පැත්තට දාලා. ඔක රූපෙට අයිති නෑ. ඔක කවදාවත් රූපෙට අයිති නෑ. ඔබ ඔය විඳින මට්ටම රූපෙට අයිති නෑ. රූපෙට පුළුවන් කමක් තිබෙන්නේ නෑ පින්නතුනේ කොයි වෙලාවකවත් ඔය දැනුම හදන්න. ඔකට ඇහැ නැත්තම් ඔබට කවදාවත් රූපේ පේනවද? ඇහැ නැත්තම් පේන්නේ නෑ. පේන්නේ ඇහැට අනුරූපව තමයි. ඒකයි ඇහැ වෙනස් වුණොත් රූප වෙනස් වෙන්නේ. ලෝකේ වර්ණන්දතාවය කියලා එකක් තියෙන ඒ නිසා තමයි. ඇහැ වෙනස් වුණොත් රූප වෙනස් වෙනවනේ නේ. අපි කොහොමද අපිට පේන එක හරිම පෙනීම කියලා කියන්නේ. දැන් අපිට මේක මේ විදිහට ලස්සන මල් ටිකක් කියලා පේනවා. මෙතන බල්ලෙක් වගේ සතෙක් හිටියොත් එයාට වෙනම පේනවා. මීමැස්සෙක් හිටියොත් එයාට වෙනස්ව පේනවා. දෙවියෙක් හිටියොත් එයාට මෙතන මොකක්වත් මෙයාගේ සියුම් ශරීරයත් එක්ක පේන්නේ නැතුව තියෙනවා. දැන් අපි කියනවා අපිට පේන එක හරි කියලා. දැන් කාට පේන එකද ඇත්තටම හරි? මීමැස්ස ගියා යාට පේන එක හරි කියලා. දෙවියෙක් නම් දෙවියා ගියයි මට පේන එක හරි කියලා.
කාට පේන එකද හරි? කාටවත් පේන එක හරි කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි පේන දේ එළියේ තියෙන දේ නෙමෙයි. එළියේ තියෙන දේ නෙමෙයි අපි කවදාවත් දකින්නේ. අපි දකින්නේ මොකද්ද? කෙනකෙනාගේ ඇහත් වැය වෙලා රූපයත් වැය වෙලා හිතත් යොමු වුණ තුන් දෙනෙකුගේ එකතුවක් වෙච්ච තැනක මිසක පේනවා කියන දේ ඇති වෙලා තියෙන්නේ. එළියේ තියෙන දේ පේනුණා කියන්න සුදුසු නෑ ඒක. එතකොට දැන් අපිට මෙන්න මේ වගේ හේතු නිසා හටගත්ත ධර්මයක් තියෙන තැනක අපි හැමදාම කරන්නේ මොකද්ද? හිතේ තියෙන දේවල් ටික එළියට දාන එක. හිතේ තියෙන සංකල්ප ටික බාහිර රූපය පැත්තට දාන එක තමයි අපි කරන්නේ. එතකොට අපිට හම්බෙනවා වටින දේවල්, නොවටින දේවල්. අර ඔක්කොම එළියට දාලා බලනකොට තමයි අපිට පේන්නේ. හිතේ තියෙන සංකල්ප ටික ඔක්කොම එළියට දාන්නේ. ඒක සකස් කළා ඉවරයි. ඒක රංගපාලත් ඉවරයි, සකස් කළත් ඉවරයි. රංගපාල ඉවරයි කියේ මොකද්ද? ඒක පේනවා කියන බව ඇති වෙලා ඒක නැති වෙලා ගිහිල්ලා ඉවරයි. සකස් කරනවා කියලා කියන්නේ චේතනාවෙන් පිළියෙල කළා ඉවරයි ඊට පස්සේ. ඒක ගෙනල්ලා දීලා තියෙන්නේ දැනගන්නවා කියන එක කරන්න හේතු වෙලා තියෙන්නේ හිත පැත්තෙන් ඇති කරපු දෙයක්. සකස් වෙලත් ඉවරයි. එතකොට දැන් මේ දෙකම එකක් හැටියට පේනකොට අපි රැවටෙනවා හැමදාම එළියේ තියෙන දෙයට. දැන් ඔබට පුළුවන් ලෝකෙට ඇලෙන්න සහ ගැටෙන්න. වචනේ ශබ්දේ කවදාවත් දුක නෙමෙයිනේ නේ. ශබ්දකින් දුක එන්නේ නැහැ ඔයගොල්ලන්ට කවදාවත්. පාරායින මිනිස්සු දෙන්නෙක් බැනගෙන ගියා කියලා ඔයගොල්ලන්ට මේ මිනිස්සු දෙන්න රණ්ඩුණා කියලා දුක එන්නේ නැහනේ. ඔයගොල්ලෝ අහගෙන ඉඳී කිසි ප්‍රශ්නයක් නැතුව. ඕනනම් සතුටුත් වෙයි. හැබැයි නිකන් හරි ඕක ආවොත් එහෙම මට තමයි කිව්වේ කියලා. මට බනිනවා කියලා ආවොත් එහෙම සද්දෙත් එක්කම. දැන් මොකද වෙන්නේ? දැන් දුක එන්නේ නැද්ද? දුක එනවා. අපි කියනවා බැනපු නිසා තමයි දුක ආවේ කියලා. ඇත්තටම දුක බැනපු නිසාද? එහෙම නැත්නම් බනිනවා කියන එක අල්ලගත්ත නිසාද? බනිනවා කියන එක අල්ලගත්ත නිසා. ඒ ශබ්දය එළියේ තියෙන එක මට කිව්වා කියලා අපි දැනගන්න තැන තමයි අපිට දුක එන්නේ. කවදාවත් ශබ්ද නෙමෙයි දුක ගේන්නේ. ඒ ශබ්දේ උපාදාන වශයෙන් අල්ලගන්නකොට ඒක මම මගේ කියලා මට කියලා අල්ලගන්නකොට තමයි අපිට දුක කියන දේ එන්න පටන් ගන්නෙ. එතකොට දැන් ඔබට ශබ්ද මාත්‍රෙන් ඉවර වෙනවා නම් ඒක පස්සේ පන්නගෙන යන්න නැත්තම් ශබ්දය ඇහෙනකොටම මේ දැනගත්ත දේ එතන ඉවරයි කියන එක ඔබ දකිනවා නම් ඒක එළියට පවර්ලා දෙන්න යන්න නැත්තම් ඒ කියන්නේ අහත් කන ළඟට ආපු දේ කියන දෙයට අයිතිකාරයෝ එළිය පෙන්වන්න නැත්තම් ඕගොල්ලන්ට බනින්න කට්ටිය ඉඳීද ලෝකේ? බනින්න කවුරුත් නැත්තම් ශබ්දයක් ඇහෙනකොට ශබ්දය ආරම්භය ඕගොල්ලන්ට තරහ ගන්න කෙනෙක් ඉඳීද? කෙනෙක් ඇත්තේ නැති වෙනවා. මේක එක පැත්තකින් ටිකක් ලොකු තාක්ෂණයක්. එක පැත්තකින් හොඳට Tamanට නුවණ මෙහෙවා බලන්න පුළුවන් හොඳ දර්ශනයක්. ඔගොල්ලෝගේ ජීවිතයට භාවිත කර යුතු දෙයක්. ඔගොල්ලෝගේ ජීවිතයේ යථාර්ථය සම්මර්ෂණය කළ යුතු පැත්තක්. ඒ නිසා මේ විදිහේ කුසල ධර්මයන් කරනවා වගේම ඔගොල්ලෝ ඒ කුසල ධර්ම කරන ගමන්ම ඔගොල්ලෝගේ ජීවිතයේ ඇත්ත කතාව පැත්ත පොඩ්ඩක් බලන්නට ඕනේ. ඔගොල්ලෝ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් ඔස්සේ රැවටිලා තියෙන්නේ කොහොමද? ඔගොල්ලෝ සංකල්පමය වශයෙන් හදාගත්ත දේවල් බාහිර ලෝකෙට දාලා නැවත බලලා ලෝකේ හදාගෙන විඳින්නේ කොහොමද කියන එක ගැන ඔගොල්ලෝ හොඳට නුවණින් දකින්න ඕනේ. ඒ නිසා තමයි අනාථපිණ්ඩික සිටුතුමා, අනේපිඬු සිටුතුමා අන්තිම මොහොතේදී සරියුත්තරුන් වහන්සේ වැඩම කළා අවවාද කරන්න එතුමාට. ගැහැවිය ඔබේ හිතට ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. මෙහෙමයි අවවාද කරන්නේ. හිතට ඇසුරු වෙන්න දෙන්න එපා. රූප ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. කන, සද්ද, සෝත විඥාන ඇසුරු වෙන්න දෙන්න එපා. මොකක්ද ඇසුරු කරනවා කියලා කියන්නේ? ඇසුරු කරනවා කියලා කියන්නේ අර බාහිර ඇති බවට නැවත ඒ දේවල් වලට නැඹුරු වෙන්න පුළුවන් නම් සතර මහා ධාතු විදිහට හරි එළියේ තියනවා කියලා ඔබට තියෙන දෙයක් හම්බෙනවා නම් තියෙන දේ විදින මම මේ පැත්තේ ජීවත් වෙනවා කියලා ඊට පස්සේ හම්බෙලා තියෙනවා. එතකොට ඔන්න දෙවන්නේක් නිර්මාණය වෙනවා. Tamanට දැන් ලෝකෙ විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. Tamanට ලෝකෙ විඳින්න පුළුවන්කම ලැබෙනවා නම් දැන් ජරා මරණ දුක විඳින්න පුද්ගලයෙක් ඇවිල්ලා නැද්ද? දැන් ජරා මරණ දුක විඳින්න පුළුවන් පුද්ගලයෙක් නිර්මාණය වෙලා. ওই පුද්ගලයාට පුළුවන් ජරා මරණ දුක විඳින්න. ඔන්න ඕක දුරු වෙන්න ඕනේ. ඔබට ජරා මරණ දුක නැති කරගන්න අවශ්‍ය නම් ජරා මරණ දුක නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ ජරා මරණ දුක විඳින්න පුද්ගලයෙක් නැති කිරීම තුළ. දැන් අපි කියවනේ මොන පින්කම කළත් අපිට අන්තිමට මැරෙන්න වෙනවා කියලා නේ. ඔකේ විපාකය ලැබුවොත් මැරෙන්න වෙනවා කියලා. එතකොට අද අපිට පුළුවන්කම තියෙනවා මරණ දුක විඳින්න නැතුව ඉන්න, ජරා දුක විඳින්න නැතුව ඉන්න. කොහොමද? අපි ඒක අල්ලගන්න නැතුව හිටියොත්. ඒක කෙනෙකුගේ වුණොත් දුක අපිට විඳින්න වෙනවම තමයි. කෙනෙකුගේ වුණොත් දුක විඳින්න වෙනවම තමයි.
ඒ ගැන හිතනකොටත් ඔබට බය හිතෙන මට්ටමේ දුකක් තමයි ජරා මරණ දුක කියලා කියන්නේ. එතකොට ඔබට පුද්ගලයෙක් ඒ දුක විඳින්න පුළුවන් කෙනා නිර්මාණය වුණේ කොහොමද කියලා ඔබ දැකිය යුතුයි. මේක තාමත් වැදගත් කරුණක්. මේ පුද්ගල බව නිර්මාණය වුණේ කොහොමද? දුක විඳින කෙනා නිර්මාණය වුණේ කොහොමද කියලා ඔයගොල්ලෝ දකිනවනම්. වෙලා යනවා වැඩිද දන්නේ නේද? මේ දුක විඳින කෙනා නිර්මාණය වුණේ කොහොමද කියලා ඔයගොල්ලෝ දකිනවනම් ඒක තමයි කල යුතු දේ වෙන්නේ. කොහොමද අපි කෙනෙක් නිර්මාණය කරගෙන තියෙන්නේ? ඔයගොල්ලෝ හැමදාම කෙනාව නිර්මාණය කරගන්න. ඔය දුක් විඳින්න පුළුවන් කෙනා ඉන්නේ මොන දේවල් එක්කද කියලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඒ ඉන්නේ වෙන එකක්වත් එක්ක නෙමෙයි. පේන ඇහෙන විඳින දැනගන්න දේවල් එක්ක කියලා. පේනකොට පේන දේ එළියේ තියෙනවා නම් ඒක දකින්න මම මේ පැත්තේ ඉන්නවා. ඇහෙනකොට ඇහෙන දේ තියෙනවා නම් අහන මම මේ පැත්තේ ඉන්නවා. විඳිනකොට විඳින දේ එළියේ තියෙනවා නම් තියෙන දේ විඳින මම මේ පැත්තේ ඉන්නවා. දැනගන්නකොට දැනගන්න දේ තියෙනවා නම් දැනගන්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඕගොල්ලන්ට ඇසුරු කරන්න ලෝකේ තියෙනවා නම් ඒ දෙයට ජීවත් වෙන කෙනා මේ පැත්තේ ඉන්නවා. එහෙනම් ඕගොල්ලෝ අද දුක නැති කරන්න නම් දුක විඳින්න ඔය ඉන්න කෙනා නම් ඕගොල්ලන්ට ඉස්සෙල්ලම නැති කරන්න වෙන්නේ මොකද්ද? ඔය කෙනා නැති කරන්න වෙනවා. කෙනා නැති කරන්න බෑ. ඔය කෙනා පිහිටලා සිටින තැන තියෙනවා ඕගොල්ලන්ට. කොහෙද පිහිටලා සිටින්නේ? ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඔය දේවල් මත ඔක පිහිටලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ නැති කරන්න ඕනේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ටික නැති කරන්න ඕනේ. ඕක නැති කරන්න කියලා කියන්නේ මේ අයින් කරන්න කියන එක නෙමෙයි. අර අනේ පිළි සිටුතුමාට කිව්වා වගේ හිතින් ඒක ඇසුරු කරන්න නැතුව ඉන්න ඕනේ. කොහොමද ඇසුරු කරන්න නැතුව ඉන්නේ? අර හිතේ හේතු නිසා හටගත්ත ධර්මයන් නැවත ඇහැ පැත්තට රූපේ පැත්තට පවරා දෙන්න නැතුව ඉන්න වෙනවා. දැකීම මාත්‍රයෙන් ඉවරයි කියන දේ දකින්න වෙනවා. තින්නම් සංගති පස්සෝ කියන්නේ තුන්දෙනෙකුගේ එකතුව නිසා නම් ස්පර්ශය ඇදුනේ. ස්පර්ශය නිසා ඇති වුණු වේදනා සංඥා නැවත ඇහැ පැත්තට හෝ රූපෙට හෝ හිතට හෝ පවරා දෙන්න එපා. ඒක පවරා දුන්නොත් ඕගොල්ලන්ට ඇහැ තියෙන ඕන විඥාණයෙන් ඇස නිස්සරේ කරගත්ත ඇහැ පැත්තේ තියෙනවා. එතකොට ඇහැ අයිති පුද්ගලයා හම්බ වෙලා. රූපේ තියෙනවා නම් විඳින්න දේ හම්බ වෙලා විඳින කෙනත් හම්බ වෙලා. එතකොට මේක නිස්සරේ කරගන්නවා අපි. මේක නිස්සරේ කරගන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ අද කරන්න ඕනේ මේ ආයතන ටික ඇසුරු නොකරන තැනට ඔබේ මනසපත් කරගන්න එක. ආයතන ටිකට නැවත නැවත එළියට ගිහිල්ලා බලන එක ගැන ඒ පැත්තට ඔබේ මනස යොමු නොකර ඉන්න ඕනේ. ඔබ එහෙනම් දකින්න ඕනේ තුන්දෙනෙකුගේ එකතුව නිසා හැදෙන ඵලය ඇහැට අයිතිත් නැහැ රූපෙට චක්කු විඥාණයට අයිතිත් නැහැ කියලා මේ ටික ගැන ඔබ සම්මර්ෂණය කරන්න ඕනේ. එතකොට තමයි ඔක මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta sutta mutta විඤ්ඤාත කියන මේ දේවල් ගැන ඔබ දකිනවා නම් මාළුන්ගේ පුත්ත ඔබට යතෝ මාළුන්ගේ පුත්ත නැතේන කියනවා. මාළුන්ගේ පුත්ත ඔබ ඒහා සමග නැහැ කියනවා. ඒ කියන්නේ පේන දේ පෙනීමත් එක්කම පෙනීම වෙලා ඉවර නම් ඇහෙන දේ එතන ඉවර නම් විඳින දේවල් ඒ තැන මේ තුන් දෙනාගේ එකතුව වෙලා එතන නැති වෙනකොට නැති වෙලා ගිහිල්ලා නම් ආයේ ඒ දේවල් ඇසුරු කරගත්ත කෙනෙක් ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒහා සමග ඔබ නෑ කියනවා. යතෝතම් මාළුන්ගේ පුත්තන තේන තතෝතම් මාළුන්ගේ පුත්තන තත්ත මාළුන්ගේ පුත්ත ඔබ ඒකත් එක්ක නැත්තම් ඔබට ඉන්න තැනක් නෑ කියනවා. ඇයි ඔබට ඉන්න තැනක් නෑ කියලා කියන්නේ? ඉන්න තැනක් කියලා මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියන දේ අපි ගොඩනගාගෙන කියන්නේ ඇහෙන මේ දකින අහන විදින දැනගන්න දේවල් තියෙන ටික තුලනේ. ලෝකය කියලා අපි හිතන්නේ එක්ක ඔබ දැනගන්නේ දැකපු දෙයක් ගැන එක්ක අහපු දෙයක් ගැන. ලෝකේ තියනවා කියලා හිතන්නේ ওই දේවල් ගැන තමයි. වෙන හිතන්න දෙයක් ඇත්තේ නැහැ. දැන් දැකපු දේ ඔබට හම්බ වෙන්නේ නැත්නම් ලෝකේ තියනවා කියලා. ඔබ හිතේ තියෙන සංකල්පයයි මේකයි එකතු කරගන්න නැත්නම් හිත යමක් ඇසුරු කරගෙන පවතින්නේ නැත්නම් නොපවතින දේ තියනවාද? ඒක හරියට එහෙම තියනවා කියනවා නම් අන්ධයාට රූප පේනවා කියලා කියනවා වගේ. අන්ධෙක් ළඟට ගිහිල්ලා මේක පේනවද කියලා අහුවොත් එහෙම පේනවද යාට? නැහැනේ. හිත යම් කිසි දෙයක් නිස්සරේ කරගන්න නැත්නම් ඒ දේ තියනවා කියන්න පුළුවන් කමක් නැහැනේ නේ. හිත යම් දෙයක් නිස්සරේ කරගන්න නැත්නම් ඒ දේ තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. අපි හිතමුකෝ දැන් උදාහරණයක් හැටියට මේ මෙතන තියෙන මේ පුංචි කෑල්ලක්. දැන් ඕගොල්ලෝ කවුරුත් මං කියපු නිසා ඔක දිහා බලනවා. දැන් ඔයගොල්ලන්ට මම ඕක ගැන කවදාවත් කියන්නේ නැතුව ඉඳලා ඔයගොල්ලෝගෙන් මම පස්සේ වෙලාවක අහුවොත් ඔයගොල්ලෝ දැක්කද අර මේක දැක්කද කියලා අහුවොත් ඔයගොල්ලෝ මොකක් කියයිද? ඔයගොල්ලෝ කියනවා එහෙම එකක් නැහැ කියලා. ඇයි එහෙම එකක් දැක්කේ නැහැ කියලා කියන්නේ? ඔයගොල්ලොන්ගේ හිතින් මේක ඇසුරු කළේ නැති නිසා මේක අරමුණු කරලා මේක ඇසුරු කළේ නැති නිසා. ওই විදිහට ඔයගොල්ලෝ ලෝකේ ඇති බවට හම් වෙන හැම අරමුණකම ඔයගොල්ලන්ට
ওই විදිහේ දෙයක් ආවොත් එහෙම මේක දැන් නොදැක්ක මට්ටමේ තිබ්බොත් තියෙන විදිහටම ලෝකෙ මේ පෙනුණා කියලා ඔබ අතීත අරමුණු ගොඩකද ජීවත් වෙනවනේ. ඒ අරමුණු එකක්වත් ඔබට නැත්තම්. දැන් රූප දැකපු ඔබ ජීවත් වෙනවද? දැකපු බව නැත්තම් දකින්න කෙනා නෑ. දකින්න ලෝකේ නෑ යාට. ඒ විදිහටම අහපු බවවත් නැත්තම්. ඒ විදිහටම විඳපු බවක් නැත්තම්. දැනගත්ත බවක් නැත්තම් එයාට පණවන්න බෑනේ දැන් කෙනෙක් ජීවත් වෙනවා කියලා. කෙනා ගොඩනගා ගත්තේ දැකපු අහපු විඳපු දේවල් ටික නිසා නම් ඒ දේවල් ටික පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් ඒක අතීතේ තියෙනවත් නෙමෙයි තිබුණත් නෙමෙයි අනාගතේට තියෙනවත් නෙමෙයි කියලා දැක්කනම් හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වුණා කියලා දැක්කනම් ඕගොල්ලන්ට කවදාවත් ඒක කෙනෙක් පුද්ගලයෙක් කියලා ඇසුරු වෙන්නේ නැහැ. ඒ දේ දකින්න කෙනෙක් හිටියා කියලා හිතෙන්නේ නැහැ. එතකොට ඔබට ජීවත් වෙන්න ලෝකයක් නැහැ. ඒකයි න තත්ත කියලා කිව්වේ. යතෝතා මාළුන්ගේ පුත්තන තත්ත මාළුන්ගේ පුත්ත යම් තැනක ඔබට පිහිටා සිටින්න තැනක් නැත්තම් නේවිද තතෝතා මාළුන්ගේ පුත්ත නේවිද. එහෙනම් මාළුන්ගේ පුත්ත ඔබ මේ ලෝකේ නැහැ. මේ ලෝකේ නැහැ. ඇයි මේ ලෝකේ නැහැ කියලා කිව්වේ? මේ ලෝකේ ඔබ යම් විදිහකින් සැප දුක් විඳගෙන ජීවත් වෙනවා නම් මෙහෙ මැරෙනකොට මෙහෙ අඬනවා නම් මෙහෙ වචනයක් ඇහෙනකොට තරහ ගිහිල්ලා කිපෙනවා නම් ඒක තමයි ඔබ ජීවත් වෙන ලෝකේ. දැන් ඔබ ඔබේ හිතේ ඇති වෙන සංකල්ප බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට පවරා දෙන්නේ නැත්තම් දැන් ඔබට ජීවත් වෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එළියේ බාහිර අරමුණු තුල බාහිර ආයතන පැත්තෙන් ඔබට ජීවත් වෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි නේවිද කියලා කිව්වේ. එහෙනම් ඔබට මරණින් මත්තේ දෙයක් ඇත්තේ නෑ න හුරං. න උභේ මන්තරේ මේ දෙක අතර කොහේ හරි ජීවත් වෙනවත් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛසාති මේක තමයි දුකේ කෙලව. දැන් ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ යම් කර්මයක් සිහිපත් කළා නේ යම් ගති නිමිත්තක් සිහිපත් කළා. දැන් ඔබ සිහිපත් කරන එක එළියේ තියෙන දේ නෙමෙයි කියලා ඔබට නුවණ තියනවා නම් ඔබට පුළුවන් ද ඊයේ දැකපු මිනිස්සු ගැන අද හිතන්න? දැකීම පිළිබඳව නුවණ තියනවා නම් ඊයේ හිටපු මිනිස්සු ගැන අද හිතන්න පුළුවන් කමක් ඔබට ඇත්තේ නැහැ. ඔබ දන්නවා දැකීම ASCII මිනිස්සු නැහැ කියලා. ඉතින් දැකීම ASCII මිනිස්සු නැත්තම් දැකපු දේවල් ASCII මිනිස්සු නැත්තම් ඔබට දැකීම පස්සේ මිනිස්සු නැහැ කියන එක පිළිබඳව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. දැකීම ASCII මිනිස්සු නැත්තම් දැකපු මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා කියන මෝඩකමට එතන ඉඩ ඇත්තේ නැහැ. එතකොට ඔබ සතර මහා ධාතු රූපේට හරි ඔබේ හිතට හරි මිනිස්සෙක් කියලා රැවටෙන මෝඩකම නැත්තම් ඔබට මරපු මිනිස්සු ඉන්න පුළුවන්ද? මරපු මිනිස්සු ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අඟුලිමාල තෙරුන් වහන්සේටත් ප්‍රතිසන්දි විපාක පිණිස කොච්චර මිනිස්සු මැරුවත් ඒව ගැන හිතලා යන්න හේතු නැහැ. අපි සසරේ ඉඳලා කොච්චර කර්ම සකස් කරගෙන තිබුණත් කර්ම රැස් කරගෙන තිබුණත් ප්‍රතිසන්දි විපාක පැත්තට අරගෙන යන්න හේතු නැහැ. ඒව ඔක්කොම හේතු සිඳනවා මේ දර්ශනයත් එක්ක. මිනිස්සෙක් හම්බෙන්නේ නැත්තම් මිනිස්සෙක්ගේ මරණයක් හම්බ වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තියෙන දේත් එක්ක තමන්ව හම්බ වෙන්නේ නැත්තම් තමන් මැරෙනවා කියලා හම්බ වෙන්න පුළුවන්ද? තමන් මැරෙනවා කියලා හම්බ වෙන්න බෑ. තමන් ලෙඩ වෙනවා කියලා හම්බ වෙන්න බෑ. ලෙඩ වෙන්න තමන් හම්බ වෙන්නේ නැත්නම් තමන්ගේ ලෙඩවීම කොහේ හම්බ වෙන්නද? ඉතින් මේක එක තාක්ෂණයක්. මේක කරන්න පුළුවන් දෙයක්. ප්‍රායෝගිකව දුක නැති කරන්න පුළුවන් ක්‍රමයක් මේක. ඉතින් ඔබ ඒ සඳහා අප්‍රමාදී වෙන්න. ඒ සඳහා තවදුරටත් මෙතනින් නතර වෙන්න එපා. ආධුනිකම කෙනෙක් හිටියොත් මම දන්නවා මේ කියපු දේවල් ටිකක් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ටිකක් අහලා පුරුදු කෙනෙක් හිටියොත් තේරෙයි මොකද්ද කිව්වේ කියලා. ඉතින් නමුත් මේ ගැඹුරු පැත්ත ගැන මතක් කළේ මේ ශාසනයේ හරය කියලා කියන්නේ මේ ජීවිතේ ඔබට දුක ගේන්න පුළුවන් හැම පැතිකඩක්ම නැති කරලා දාන උතුම් පැත්තකට. ඒ පැත්ත ගැන ඔබ අප්‍රමාදී වෙන්න. මම බලාපොරොත්තු වෙන්නේ මේ කියපු කාරණා ටික 100%ක්ම ඔබට තේරෙයි කියලා. ඔබට ටිකක් හරි වෙනද දැනගෙන හිටියට වැඩිය තේරුණා නම් ඒකත් ලොකු දෙයක්. මම කියන්නේ මොකක්වත්ම තේරුන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඇයි මොකක්වත්ම තේරුන්නේ නැත්නම් ඔයගොල්ලන්ට තවත් අප්‍රමාදී වෙන්න ඕනේ ටිකක් තේරුණ කෙනාටත් වැඩියනේ. ඇයි මෙච්චර ධර්මයක් කතා කරනකොට මේ ශාසනය ලැබිලා මිනිස්සු හැටියටත් ඉපදිලා ඉන්නකොට ඇයි මට බැරි වුණේ මේ කියපු එක තේරුම් ගන්න? එහෙනම් අර ටිකක් තේරුණ කෙනාටත් වැඩිය වේගෙන් අප්‍රමාදී වෙන්න ඕනේ කවුද? මොකක්වත්ම නොතේරිච්ච කෙනා. ඒ නිසා ඔයගොල්ලෝ අප්‍රමාදී වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන්. කවුරුත් මේ බණ දැනගෙන ඉපදිච්ච අය නෑනේ. ඒ නිසා උත්සාහය සහ වීරියත් එක්ක පුන මේක පස්සෙන් පන්නගෙන ගිහිල්ලා මේක ඔබේ ජීවිතයට අවබෝධ කරගන්න අවශ්‍යයි. නිකන් මැරිලා යන්න එපා.
හැමෝම කරන්නේ නිකන් මැරිලා යන එක. වැඩකට නැති දෙයකට මහන්සි වෙලා නිකන් මැරිලා යන එක. කවදාවත් තෘප්තියක් නැහැ. හොයාගෙන හැමදාම කැරට්ටලේ පස්සෙන් පන්නගෙන යනවා වගේ පන්නගෙන යන එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්තිමේටම දුවල බලනකොට දූපු දෙයක්වත් නැහැ, ඇති දෙයක්වත් ජීවිත කාලෙත් ගෙවිලා ගිහිල්ලා. ඒ තැනටපත් වෙන්න එපා. ඔක කිසිම තේරුමක් නැති දෙයක්. ඔගොල්ලෝ වයසක කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ දැන් ඔගොල්ලෝ ජීවිතේ සැනසීම ලබලාද කියලා, බලාපොරොත්තු වෙච්ච තෘප්තිය ලබලාද කියලා. ඔගොල්ලෝ හිතනවාද ඊට වඩා වැඩි යමක් ඔගොල්ලොන්ට කරන්න පුළුවන් වෙයි කියලා ওই පැත්තෙන්. ඔయిత වැඩි යමක් කරන්න බෑ පින්නතුනේ. ඔගොල්ලොන්ට පුළුවන් මහා ධනයක් හම්බ කරලා තියන්න. ওই ධනෙ වේදම් කරලා ඔගොල්ලොන්ට පුළුවන් ද මැරෙන එක තප්පරයක් එහාට දාගන්න. එක තප්පරයක් එහාට දාගන්න මැරෙන එක. ජීවිතේ ඉල්ල ගන්න එක අවුරුද්දක් දෙකක් ජීවත් වෙන්න කියලා ජීවිතේ ඉල්ල ගන්න පුළුවන්ද? බෑ. ඔයගොල්ලෝ නොමැරී ඉන්න බෑ. ලෙඩවීම කියන දේ ඔළුවේ කැක්කමක් හැදෙනකොට බෙදා ගන්න පුළුවන් අඩුම තරමේ. අනේ ඔයත් පොඩ්ඩක් අරගෙන මේක විඳින්න කියලා බෙදා ගන්න පුළුවන්ද? බෑ. පින්නතුනේ එච්චර අසරණ තැනක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා හිතන්න එපා ওই පැත්තේ සැනසීමක් තියෙයි කියලා. ඉතින් අද මෙච්චර වයසට ගියපු කෙනෙක් එක්ක කතා කරලා බලලා එයා ලබාගත්ත සැනසීමක් නැත්තම් ඒ කාලේ යනකොට ඒ පැත්තෙම අපි යනවා නම් ඒ පැත්තෙන් අපිට ලබන්න පුළුවන් වෙන සැනසීමකුත් නැහැ පින්නතුනේ. අපිට වැඩි මුදල් තිබුණ රජවරුත් මැරුණා. බලය තිබුණු මිනිස්සුත් මැරුණා. හැකියාව තිබුණු මිනිස්සුත් මැරුණා. ඒ නිසා ওই පැත්තේ සැනසීමක් ලබා ගන්න පුළුවන් පැත්තක් නැහැ. తాවකාලිකව සතුටු වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට Taman තුල සතුටු වීම හැරුණකොට නිවීම කියන දේ උරුම කරගෙන සතුට ලැබුවොත් මිසක හිතන්න එපා භෞතික දෙයින් නම් ඔය සතුට ලබන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා නිවෙන්න පින්නතුනේ ඇවිලෙමින් සතුටු වෙන්න එපා. නිවෙන්න, නිවීමත් එක්ක සංසිඳෙන්න, සංසිඳීමත් එක්ක සතුටු වෙන්න. ඒ සඳහා තමයි ධර්මයේ තියෙන්නේ. ඒක ඔබට වෙන කොහෙන්වත් හොයන්න පුළුවන් කමක් නැහැ ලෝකෙ තුලින්. ඒක කිසිම තැනකින් ඔබට ලෝකෙ හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක හොයන්න එපා. මේ ධර්මයේ පැත්තට ටිකක් නැඹුරු වෙලා මේ වෙනුවෙන් කාලය ගත කරන්න. ඔබ ජීවිතේ කොච්චර දේවල් වියදම් කරනවද, කොච්චර මහන්සි වෙනවද, කාලේ කොච්චර කැප කරනවද, නිකරුණේ නැති වෙලා යන දේවල් වෙනුවෙන්. නැති වෙලා යන දේවල් වෙනුවෙන් ඔයගොල්ලෝ ජීවිතය අද ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් වැඩ තියනවා, කාර්ය බහුලයි, ජීවත් වෙන්න ඕන කියලා. ජීවත් වෙන එකෙන් ඔයගොල්ලන්ට නොමැරී ඉන්න පුළුවන් නම් පින්නතුනේ ඒකට ජීවත් වෙන්න. හැබැයි ওই විදිහට ගිහිල්ලා ඒ දේවල් වෙනුවෙන් ඔබ මැරුණා කියලා ඔබට නොමැරී ඉන්න බෑ. ඒ දේවල් පස්සේ පැන්නුවා කියලා ඔබට නොමැරී ඉන්න බෑ. හැබැයි මැරෙන දුක, මරණ දුක ඔබට ධර්මයේ තුලින් ගිහිල්ලා නැති කරන්න පුළුවන්. ඉතින් මේ පුළුවන්කම තියෙන ධර්මයෙන් අද ඔබ උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒක කොච්චර මෝඩකමක්ද අපි කරන. ඒකින්ද මේ අවස්ථාව ඔබ අතහැර ගන්න එපා. මේ අප්‍රමාදී වෙන්න ඔබේ ජීවිතය තුළ මේ ධර්මයේ ස්ථාපනය කරගන්න. නැවත නැවත මේක පසුපස පන්නගෙන එන්න. මේක නතර කරන්න එපා. පුංචි පුංචි දේවල් වලින් සැලෙන්න එපා. ඔයගොල්ලෝ උත්සාහය වීරිය අඩු වෙයි. නමුත් ඒක නැවත කොහොම හරි ඇති කරගන්න. ඒ නිසා ඔබට මොකක්වත්ම නොතේරුණක් කමන්නේ. යම් කිසි දෙයක් තියනවා මෙතන නොතේරෙන යමක් කියලා හරි තේරුණා නම් ලොකු දෙයක්. ඒක පස්සෙන් පන්නගෙන එන්න. ධර්මයේ කියලා අද කාලේදී අධර්මයේ පස්සෙන් යන්නත් එපා එහෙමයි කියලා. දෙයක් ඕනේ කියලා මොකක් හරි දෙයක් හොයාගෙන හරියන්නේ නැහැනේ නේ. ඒක නිවැරදි දේ බවටපත් වෙන්නත් ඕනේ. ඒ නිසා ඒක නිවැරදි පැත්තෙන් හොයාගන්න. ඒ සඳහා ඔබ අප්‍රමාදී වෙන්න. ඒ නිසා මේ වගේ කුසලයකින් විතරක් සීමා නොවි ඔබ ලෝකෝත්තර කුසලයක් ඔබේ ජීවිතයට ඇති කරගන්නට හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න කියලා ඔබට බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් හැමදෙනෙක්ම අද ඊටාම වටින කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු ඒ සියලුම අයට අනුමෝදන් කරමු. කල්පනා කරගන්න පළමුවෙන් අපි සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයෝ මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සීල දේවගණ සමූහයාට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා.
ඒ වගේම අද දවසේදී ඒ ආවාස දෙකක් සේනාසනයේ පූජා කරන්නට යෙදුන මහා සංඝරත්නය ආරමුණු කරගෙන මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඒ සියලුම ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලුම කුසල් ඒ මිහිරියම මගේ මිය පරලෝකීය ස්වාමි පුරුෂයා 2019 6 වෙනි මාසේ 5 වෙනි දින පරලෝ සැපත් ආර්.එම්. ප්‍රියංග කරුණාතිලක මහත්මයාට අපි අනුමෝදන් කරනවා. මේ පළවෙනි මාසේ 25 වෙනි දිනට යෙදුණු එතුමාගේ 46 වෙනි ජන්මදිනය නිමිති කරගෙන තමයි මේ කුටි පූජාව සිද්ධ කරන්නට අදහස් කරගෙන හිටියේ. ඉතින් අපි ඒ පින්වත් මහත්මයාට මේ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් කරනවා. ඒ වගේම 2020 වසරේ මිය පරලෝකීය උපාලි නිහාල් ශාන්ත, ඒ වගේම සිසිල විජේසුන්දර, සමන්ත විමල රත්න යන තරුණ මහත්වරුන්ට අපි මේ සියලු පින් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ සහ සම්බන්ධ වුණ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අපි ඒ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඊට පසු අපිට පූජා මේ සංඝයා උදෙසා පූජා කරන්නට යෙදුණු ඒ ආවාසය ඉදි කරන්නට කටයුතු කළ ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ.එම්. වික්‍රමසිංහ පියතුමාණන්ට වසරකට පෙර මිය ගිය ඒ පියතුමාණන්ට, ඒ වගේම 3 මාසයකට පෙර මිය පරලෝකීය බී.ආර්. නන්දාවතී මෑණියන් ඇතුළු මෙලෝ වශයෙන් සහ සාංශාරික වශයෙන් මේ පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාට අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. මේ මොහොතේදී ඒ ගෞරවනීය පියතුමාණන් සහ ඒ මෑණියන් අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේගේ පියතුමා සහ මෑණියෝ. ඉතින් ඒ නිසා මේ ශාසනයට බොහොම හිතයිශී දායක වුණ මෑණිය කෙනෙක් සහ පිය කෙනෙක් ඒ මිය පරලෝකීය පියතුමා සහ මෑණියෝ ඒ පිළිබඳව අපි විශේෂයෙන් සිහිපත් කරනවා. අපේ පැවිදි ජීවිතයේ පුරාවට සිදු කළා වූ සියලුම කුසල ධර්මයන්ොත් ඒ සෑම සියලු දෙනොත් මේ සියලුම ඔබ සිද්ධ කළ සියලු කුසලයන්ොත් ඒ මිය පරලෝකීය ඒ සියලුම ඥාතීන්ට අපි මේ මොහොතේදී අනුමෝදන් කරමු. හැම කෙනෙක්ම ඒ සියලු පින් අනුමෝදන් කරන්න මෙලෝ වශයෙන් හෝ සංසාරික වශයෙන් මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සියලු ඥාති වර්ගයාට ඔවුන් දුකක සිටීනම් දුකෙන් අත මිදේවා, සැපක සිටීනම් ඒ සැප තවතවත් වඩා වර්ධනය කරගනීවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. හොඳයි, මේ කුසලයේ සඳහා ඒ දායකත්වයේගත් ඔබ සෑම සිළු දෙනාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ පළමුව පූජා කළ ආවාසයේ සඳහා මූලික කටයුතු වලදී සහ සම්බන්ධ වන්නට යෙදුණා පී.එස්. චන්ද්‍රසෝම මහත්මයා සහ සීලා චන්ද්‍රසෝම මහත්මිය. ඒ පින්වත් දෙපළටත් ඒ වගේම එස්.ඒ. ජයවර්ධන මහත්මයා සහ විනීතා ජයවර්ධන මහත්මිය කියන මේ පින්වත් පිරිස ඒ මූලික අධීර තුලදී ඒ කුසලයේ සඳහා දායකත්වයේගෙන කටයුතු කළා. ඊට පස්සේ අපේ මිහිරියම්ම සහ ඒ පින්වත් පිරිස ඒ ආවාසයේ අනිකුත් සියලුම කටයුතු අංග සම්පූර්ණම නිම කරලා ඊටමත් විශාල වැඩ කොටසක් එතන සිද්ධ කරන්නට යෙදුණා. ඒ සියලුම කුසල ධර්මයන් වෙනුවෙන් අපි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ නම් අපි කලින් සඳහන් කළා සහ පුණ්‍යානුමෝදනා පත්‍රත් ලබා දීමත් සිද්ධ කරයි. ඒ සෑම සිළු දිනාටමත් ඒ වගේම අනික් ආවාසයේ පූජා කළ ඒ දෙමුවාන අවසරයි ශාන්තිනිකේතනාරාමාධිකාරී පන්නිල රතනසාර ස්වාමීන් වහන්සේට, ඒ වගේම පන්නිල බුදුගල්ලෙන චන්ද්‍රාරාමාධිකාරී අවසරයි දිගන්දල සුමනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරයන් පිරිස විශේෂයෙන් අපි සිහිපත් කරනවා. රුවන් සංජය වික්‍රමසිංහ, දිනේෂ් සිත්‍රා, රවීන්ද්‍රනාත් වික්‍රමසිංහ, භද්‍රා වික්‍රමසිංහ, දුලිප් වික්‍රමසිංහ ඇතුළු නෑදෑ හිතමිතුරන් ඇතුළු සෑම සියලු ඒ පින්වත් පිරිසට සහ සම්බන්ධ වුණ සෑම සියලු දෙනාටම ඉතින් මේ කුසලයේ සිද්ධ කරන්නට මේ දෙපාර්ශවයේම බොහෝ කල්යාණ මිත්‍ර පිරිසක් එකතු වුණා. ඒ එකතු වුණ සෑම සියලු පින්වත් පිරිසටම අපි මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් වූ කුසලය
නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් පින් අනුමෝදන් වෙන්න. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.